අයිබෝවන් ආයුබෝවන් ඔයාලට මේක පේනවා ඇති මේක නිව්ටන්ගේ පළවෙනි නියමය පොඩ්ඩක් පාඩම් කරගන්න ලේසි. ඒකේ තව කොටසක් තියෙනවා. මොකද්ද මේ කියලා තියෙන්නේ? බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේම තියෙන. ඊටු කොටස මතකද මොකද්ද කියලා? මෙතන තියෙන්නේ පළවෙනි නියමයේ එක කොටසක් විතරයි. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයේම පවතින. හරිද? මේකේ තව කොටසක් තියෙනවා. මොකක්ද ඒ කියලා අහන්නේ මම. නිශ්චල වස්තු නිශ්චලතාවයේම තියෙනවා. තව අනිත් කොටස මතක නැද්ද නිව්ටන්ගේ පළවෙනි නියමය? චලනය වන වස්තු චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඒක චලනීය වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. හරිද? ඒතර මේක ඔයාලට ලේසි මතක තියාගන්න. නිව්ටන්ගේ පළවෙනි නියමය මේ රූප සටහන එක්ක ලොකු සම්බන්ධතාවයක් ඇති කරගන්න එපා. නමුත් ඒකත් ටිකක් හරි වගේනේ නේද? මේක මේ ඉතර ගලපලා කොහොම හරි එකක් හදලා තියෙන නිර්මාණශීලීව. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු. උදේ පන්ති පටන් ගන්නවා කීයටද? 6ට. පහමාරට. හරිද? බාහිර අසමතුලිත බලයක් යෙදෙනවා. ගෙදරින් කතා කරනවා, නැගිටිනවා නේ? නිශ්චල වස්තු ඔය විදිහට නිශ්චලතාවයේම තියෙනවා. හරිද? චලනය වෙන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියන කාරණය මතක තියාගන්න. පැහැදිලිද? ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයේම පවතිනවා. චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හොඳයි. අපි එන අද වැඩ කටයුතු ටික ආරම්භ කරමු. දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. අඩු වෙන්නේ ඇයිද කියන කාරණය පිළිබඳ ගැටලුවක් මට තියෙන්නේ. ඔයාලට මොන හරි වෙන පාඩම් නැහැ නේද? අර මම කිව්වා ඉංග්‍රීසි පාඩමට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. හරිද? මොනවාරි ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් කියන්නේ. ගිය සතියේ 17 දෙනෙක් වගේ හිටියා. මේ තාම 12 දෙනා ඉන්නේ. හරිද? හරි. එතකොට අපි කතා කරමින් හිටියේ නිව්ටන්ගේ පළවෙනි නියමය. මම ගෲප් එකට රූපයක් දැම්ම. මේ රූපය ගැන පැහැදිලි කළේ. එතකොට ඔය පොඩි දේවල් තේරුම් ගන්න සරලව ඒ හරහා ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි අපේ පේපර් එකට ආවොත් අපේ පේපර් එකේ කියලා තියෙනවා අපි 15 වෙනි ප්‍රශ්නය දක්වා කතා කළා. ඔයාලට රෙකෝඩින් එක ආයෙ ඕනනම් බලන්න මම ගෲප් එකට දැම්මා. 16 වෙනි ප්‍රශ්නය මම මේ හැම ප්‍රශ්නයක්ම කතා කරන්න උත්සාහ කරනවා. ඔයාලට සමහර කරුණු අමාරු වෙන්න පුළුවන්, ලේසි වෙන්න පුළුවන්. හරිද? නමුත් අපි හිමින් සීරුවේ මේක කතා බහ කරගෙන යමු. නොතේරෙන දේවල් තියෙනවා ඔයාලට අහන්න පුළුවන්. හරිද? අහන්න ඕන. ඇහුවේ නැත්නම් කිසිම දෙයක් අපිට ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න නම් අහන්න ඕන. ප්‍රශ්න අහන්න.
තේරෙන්නේ නැතිව සද්ද නැති හිටියොත් තේරෙන්නේම නැහැ. අනිත් යාළුවෝ hina වෙයිද එහෙම හිතන්න එපා. මේක සරලද මේක කොහොමද මං කියන්නේ ඒකයි හැම දෙයක්ම දන්නේ නැති දේවල් අහන්න. ඒත් දැන් මම මේ පාඩම සම්බන්ධයෙන් පොඩි දේවල් ටිකක් කතා කරනවා. මේක ටිකක් අමාරු මට්ටමේ පාඩමක් කියලා මට හිතෙනවා. ඔයාලට ඒක අමාරු නැති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් බලන්න මම මේකේ පොඩි සාරාංශයක් කතා කරන. ඒ සාරාංශ ටික අපි බලමු. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ ප්‍රස්ථාරය මොකක්ද කියන එක. මේකේ ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ප්‍රස්ථාරයේ විතරක් මම අවධානය දෙන්නම්. මේ ප්‍රස්ථාරය දැක්කහම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය මොන වර්ගයේ ප්‍රස්ථාරයක්ද කියලා. ඒක තේරුම් ගන්නේ කොහොමද? ඒකේ අපි බලන්න ඕන අක්ෂ දෙක මොකක්ද කියලා. මෙන්න අක්ෂ දෙක තියෙනවා. මේ මෙතන අක්ෂයක් තියෙනවා, මෙතන අක්ෂයක් තියෙනවා. එතකොට දැන් මට කියන්න මේක දිහා බලලා මේක මොන වර්ගයේ ප්‍රස්ථාරයක්ද කියලා. ඒතර මුලින්ම අපි මේ ප්‍රස්ථාරයේ වර්ගය හඳුනා ගන්නයි අවශ්‍ය. මොකද්ද මේ ප්‍රස්ථාරය? ප්‍රවේග කාල ප්‍රස්ථාරය. very good. හැමෝම කතා කළාට කමක් නැහැ. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා හැම දරුවෙක්ටම තේරෙන්න ඕන. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඇයි අපි එහෙම කියන්නේ? මෙතන තියෙනවා මේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන. ඔව් ඒකට වඩා දැන් මේකේ තව කතන්දර ගොඩක් තියෙනවා. ඒ දේවල් මතක තියෙනවා කියන්නේ ලොකු දෙයක්. සහ මෙන්න මෙතන. දැන් මේක අපි බලන්නේ මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා අපි අඳුරගත්තේ කොහොමද? ඒක අඳුරගත්තේ මෙන්න මෙතන තියෙනවා මේ ඒක මේ අක්ෂය නම් කරලා පේනවනේ. එතකොට v සහ ms ඍණ 1 v කියන්නේ ප්‍රවේගයේ බවත් ms ඍණ 1 කියන්නේ ප්‍රවේගයේ මන්නේ ඒකේ බවත් අපේ ওই පොඩි මොළ වලට යන්න ඕන. හරිද? v කියන්නේ ප්‍රවේගය. ms ඍණ 1 කියන්නේ ඒ ප්‍රවේගයේ මන්නේ ඒකකය. ඔන්න ඔතනින් තමයි අපි මුලින්ම හැම දරුවෙක්ම ඉගෙන ගන්න ඕනකම තියෙන හැම දරුවෙක්ම අන්නේ කරුණ තේරුම් ගන්න. හරිද? පළවෙනි කාරණා අපිට මේක අරගන්න අවශ්‍යතාවය තියෙන්නේ පෑ. එහෙම තියෙන දරුවෝ තමයි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මෙන්න මෙතන ඒකකයේ දිහා බලපුවාම v කියලා සංකේතයක් තියෙනවා ප්‍රවේගය ms ඍණ 1. එතකොට මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බව මුලින්ම අපි තහවුරු කරගත යුතුයි. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බව මුලින්ම තහවුරු කරගත යුතුයි. ඊළඟට ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳලා පස්සේ මෙන්න මෙහෙම ආනතව තියෙනවා. මෙන්න මෙහෙම මේ නිකන් ඔය කාලය x අක්ෂයට සමාන්තරව තියෙනවා. ආයෙ මෙහෙම තියෙනවා. ආයෙ මෙහෙම තියෙනවා. මෙන්න මේ හැඩ පිළිබඳව අපි තේරුම් ගන්න ඕන. මොකද්ද මේ හැඩ වලින් කියන්නේ? කියන කාරණය තේරුම් ගන්න ඕන. හරිද? මොකද්ද මේ හැඩ වලින් කියන්නේ? අන්න ඒක තමයි දැන් අපි කතා කරන්නේ. ඇයි මම මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බව හඳුනා ගන්න ඕන කියලා කිව්වේ? මොකද විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ හැඩය දුන්නොත් විස්ථාපන කාල ප්‍රස්ථාරයක මේ හැඩය දුන්නොත් එතනින් කියන්නේ වෙනත් දෙයක්. ඒ නිසා එතනින් කියන්නේ වෙනත් දෙයක්. හරිද? ඒ නිසායි අපි අවධානය දෙන්න ඕන මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බව. හරි. ඊළඟට මෙන්න මේ කරුණු ටික දැන් අපි තේරුම් ගමු. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙන්න මේ O ඉඳලා A කියන සීමාව ගත්තොත් අපි මම මෙතන ලියන්න OA කියන්නේ ඊළඟට AB කියන සීමාව BC කියන සීමාව CD කියන සීමාව. ඔය සීමා පිළිබඳව තේරුමක් අපිට තියෙන්න ඕන. OA වලදී මොකද වෙන්නේ? මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නෙමෙන්න කාලය මෙහිට ගත වෙනවා ප්‍රවේගය එන්න වැඩි වෙනවා. එතකොට OA කියන සීමාවේදී ප්‍රවේගයේ වැඩිවීමක් තමයි අපිට පේන්න තියෙන්නේ. OA කියන සීමාවේදී
මොකද වෙන්නේ ප්‍රවේගයේ වැඩිවීමක් තියෙන්නේ. මේ ප්‍රවේගය වැඩි වෙන එක කාලයත් එක්ක ප්‍රවේගය වැඩිවීමට අපි කියනවා නමක්. මොකක්ද අරදා කිව්වා ඔයාලා උත්තරයක්. ඔයාලගේ උත්තරේ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිතය වේ. ඒකාකාර ඒකාකාර ප්‍රවේගයෙන් චලිතය වේ. ඒකාකාර ප්‍රවේගය නෙමෙයි නේද? ඇයි ප්‍රවේගය එන්නේ වැඩි වෙනවා නෙමෙයි. දැන් මේ පැත්තේ ත්වරණයකින් චලිතය වේ. ඒකාකාර ත්වරණයක්. ඒක ඔලුවට දාගන්න. මෙන්න මේ ටිකේදී දැන් මේක ප්‍රවේග අපි හැමතිස්සෙම මේකයි කියන්නේ මේකේ මොකද්ද කියලා බලන්න මේ ප්‍රස්ථාරයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයන්නේ. මේ ටිකේදී මොකද වෙන්නේ කාලය එන්න වැඩි කාලය ගත වෙනකොට ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනකොට ඒක ඒකාකාර නෙමෙයි ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ත්වරණයක් වෙනවා. වාහනයක් ඔයාලා හිතන්න ඔයාලා බයිසිකලේ හරි මොකේ හරි යනවා වේගයෙන් යනවා. ඇක්සලරේටරේ පාගලා වේගයෙන් යනවා. එතකොට අපි කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. එහෙම නැත්නම් ප්‍රවේගය වැඩි වෙන එකට අපි කියනවා ත්වරණයක් සිද්ධ වෙනවා. හැබැයි මේ බෑවුම එකම විදිහට නේ තියෙන්නේ. ඔය බෑවුම් තියෙන සමහරලාට මෙහෙම වක්‍ර රේඛා විදිහට. මේ විදිහට වක්‍ර රේඛා විදිහට. එතකොට අදහස වෙනස්. දැන් මෙතනදී අපිට ගැටලුවක් නැහැ. මෙතනදී ගැටලුවක් නැත්තේ ඇයි? මෙතන මේ බෑවුම එකම විදිහකට තියෙන. ඔය බෑවුම එකම විදිහකට තියෙන නිසා අපි කියන මේ ප්‍රවේගය වැඩි වෙන්නේ ඒකාකාරව ප්‍රවේගය වැඩි වෙන එක මම කියන්නේ. ඒකාකාර ප්‍රවේගය නෙමෙයි ප්‍රවේගය වැඩි වෙන්නේ එකම විදිහට. ඒකාකාර විදිහට. එතකොට මෙන්න මේ ප්‍රවේගය වැඩිවීම ඒකාකාරව සිද්ධ වෙනවා කියන්නේ අපි එතෙන්ට කියනවාලා කිව්වා වගේ ඒකාකාර ත්වරණයක් සිද්ධ වෙනවා. මේ ටිකේ වෙන්නේ ඒකාකාර ත්වරණයක්. OA වල වෙන්නේ ඒකාකාර ත්වරණයක්. හරිද? ඒක මුලින්ම අපි තේරුම් ගමු. මෙතන සිද්ධ වෙන්නේ ඒකාකාර ත්වරණයක් තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඒකාකාර ත්වරණයක්. මේ බෑවුම ඔලුවට ගන්න මෙතනදී ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ඒකාකාර ත්වරණය. ඒක මම කිව්වේ ඒකයි ඔය පාඩම අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි මේක හරියට තේරුම් ගමු. AB කොටසේදී ඔයාලට පේනවනේ. AB කොටසේදී ප්‍රවේගය උඩට ගිහිල්ලත් නැහැ, ප්‍රවේගය පහළට ගිහිල්ලත් නැහැ, ප්‍රවේගය වෙනස් අඩු වැඩි වෙන්නේ නැහැ. ප්‍රවේගය අඩු වැඩි වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ සීමාවෙදී ප්‍රවේගය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලත් නැහැ වැඩි වෙලත් නැහැ කියන්නේ මොකද්ද? ඒකාකාර ප්‍රවේගයක්. හැමදාම කියන්න උත්සාහ කරන්න. අන්න ඒකාකාර ඒකාකාර ප්‍රවේගය. මෙන්න මේ ටිකට අපිට කියන්න පුළුවන් ඔහොම આવොත් ඒකාකාර ප්‍රවේගයක් කියලා. එතකොට මේ හැබැයි විස්ථාපන කාල ප්‍රස්ථාරයකදී ඔහොම තිබ්බොත් අපි කියන්නේ ඒකාකාර විස්ථාපනයක්වත් ඒකාකාර ප්‍රවේගයක්වත් කියලා. ඒතර නිශ්චලයි. නමුත් අපි මේ ප්‍රස්ථාර විතරක් දැන් අවධානය දෙමු ඔක්කොම එකපාර ඔලුවට දාගන්න නැතුව. අපි මේ කතා කරන්නේ මොන ප්‍රස්ථාරයක්ද? ප්‍රවේග ප්‍රස්ථාර. ප්‍රවේග කාල ප්‍රස්ථාර. අන්න ඒක හැමතිස්සෙම අවධානයේ තියාගන්න. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාර. හරි. ඒත් අපි මේ ටිකට කිව්වා ඒකාකාර ත්වරණයක් කියලා. ඒකාකාර ත්වරණය. ඒකාකාර ප්‍රවේගය BC කොටසේදී මොකද වෙන්නේ? ආයෙමත් වැඩි වෙලා. BC කොටස ගැන මොනවද අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්? කියන්න බලන්න. BC ප්‍රවේගයක්. මෙන්න ප්‍රවේගය එන්න අඩු වෙලාද වැඩි වෙලාද? ප්‍රවේගය වැඩි වෙනවද අඩු වෙනවද? නේ? වැඩි වෙනවා. උඩට යනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒක මෙහෙම උඩට යනවා. ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය ඔව් මොකක්ද අපි ඒකට කියන්නේ? ප්‍රවේගය වැඩි වෙනවා බෑවුම එකම විදිහට තියෙන්නේ බෑවුම. එතෙන්ට අපි කියනවා ඒකාකාර මොකක්ද කියන්න? ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණයක්.
එතකොට දරුවෝ ඉන්නවා දැන් 14ක් ඉන්නවා 16ක් වුණා අය 15ක් වුණා 14ක් ඉන්නවා කොහොම හරි මෙතන ඉන්න හැම දරුවෙක්ටම මේක පුළුවන් වෙන්න ඕන මේ ප්‍රස්තාරය දිහා දැක්කහම ඒකාකාර ත්වරණයක් තමයි BC කොටසේ තියෙන්නේ. ඇයි ඒකාකාර ත්වරණයක් කියන්නේ මම කිව්වා මේක ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ප්‍රවේගය එන්න වැඩි වෙනවා. සමහර ළමයින්ට මේක අහලා මැටි වෙලා ඇති. නමුත් මම මේක කීප වතාවක් නැවත නැවත කියන්නේ එක දරුවෙක් හරි ඉන්නවනේ ඒක අවබෝධුන් නැති අවබෝධ වෙන්න. දැන් මෙතන BC කොටසේදී නැවතත් ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ඇයි වැඩි වෙනවා කියලා කියන්නේ මේ අක්ෂය දිගේ උඩට යනවා නෙමෙයි මේක එන්න වැඩි වෙනවා. මේ පේනවනේ වැඩි වෙනවා. ඒ නිසා අපි කියන්නේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ඒ බෑවුම එකම ඒකාකාර විදිහට තියෙන්නේ. මෙන්න මේ විදිහට يعني මෙහෙම වැඩි වෙලාවත් මෙහෙම වක්‍ර රේඛාවක් නෙමෙයි තියෙන්නේ. ඒකාකාර බෑවුමක් තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඒකාකාර ත්වරණය. ඊළඟට C වල ඉඳලා D කොටස ගත්තොත් මොකද වෙලා තියෙන්නේ ප්‍රවේගයට මන්දනයක්. මන්දනය ප්‍රවේගය මේ අඩු වෙලා මන්දනයක් ඇති වෙනවා. ප්‍රවේගය අඩු වෙලා ප්‍රවේගය අඩු වෙනවා කියන එක වලට පේන්න ඕන මෙන්න ප්‍රවේගය එන්න අඩු වෙලා මෙන්න මෙතනදී D වලදී ප්‍රවේගය කීයද D වලදී ප්‍රවේගය බලන්න අපි යන්න ඕන y අක්ෂයේ පැත්තට මෙහෙම බිඳුවයි අන්න ඒවත් දැනගන්නවා. නමුත් මම ඒවා දැන් මෙතනදී ඔක්කොම ඔලුවට දාන්න යන්නේ මේ ප්‍රස්තාරය ගැන විතරක් මම කියනවා. මන්දනයක්. හැබැයි අපි මන්දනය කියලා විතරක් විභාගෙට ලියුවොත් අපිට ලකුණු අඩු වෙන්න පුළුවන්. තව වචනයක් අඩුයි ඒකේ. මොකක්ද අඩු? ඒකාකාර. ඒකාකාර කියන වචනේ අඩුයි. ඒකාකාර කියන වචනේ අඩුයි. ඒ නිසා අපි ඒකාකාර කියලා තිබ්බේ නැත්තම් අපිට ලකුණු අහිමි වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ බෑවුම වෙනසක් නැහැනේ. සමහර ප්‍රස්තාවවල බෑවුම මෙහෙම වැඩි වෙන පැත්තට එනවා. අඩු වෙන පැත්තට එනවා. එහෙම වුණොත් අපිට ඒකාකාර කියන්න බෑ. ඒකාකාර මන්දනයක් CD කොටසේ තියෙන. දැන් මම අහනවා මෙහෙම ප්‍රශ්නයක් OA සහ BC කියන කොටස් දෙකේ මෙන්න මේ කොටස් දෙකේ ත්වරණය වැඩිම මොන සීමාවේ කියලාද හිතන්න. OA කියලා කියනවා. තව වෙනත් උත්තර තියෙන්න පුළුවන්. උත්තර දෙක එකයිනේ තියෙන්නේ. අපි බලන්න මෙන්න මේ බෑවුම. හරිද? මෙන්න මේ බෑවුම. ඔයාලට පේනවනේ බෑවුම. මේ බෑවුම වැඩි කාගේ? මම එකම තැන අඳින්නම්කෝ මේක. පාට දෙකකින්. BC ගේ ගේ බෑවුම වැඩි නේද? ඒක පේනවනේ හැම දරුවෙක්ටම. දැන් මෙහෙම බෑවුම ගොඩක් වැඩි නම් අඩු කාලයකදී මෙයා ප්‍රවේගයක් අත්පත් කරගෙන තියෙනවා. අඩු කාලයකදී කොළඹට යන්න පුළුවන් නම් ඔයාලා ඉන්න තැන ඉඳලා අඩු කාලයකදී කොළඹට යන්න පුළුවන් නම් ඔයාලා යන වාහනේ කොහොමද යන්නේ? වැඩි ත්වරණයකින් හයි ස්පීඩ් යන්න එපා. ඔයාලා ඉන්න තැන ඉඳලා කොළඹට යන්න අඩු වේගයක් අඩු කාලය මේ වැඩි කාලයක් ගන්නවා නම් හිමීට යන්න ඕන ත්වරණය අඩු. ඒ නිසා මේ බෑවුම් දෙක දිහා හොඳට බැලුවොත් ඔයාලට පේනවා BC කියන බෑවුමේ BC කියන බෑවුම AB මේ OAට වඩා වැඩි. මෙන්න මේ ටික ගත්තොත් මෙන්න මේ කොටස සහ මෙන්න මේ කොටස අපි බැලුවොත් හොඳට මේ බෑවුම ගොඩක් මේ BC කියන කොටසේ මේක ගොඩක් ආර්තිය වැඩි. ඒ නිසා අපි කියනවා මෙන්න මෙයාගේ BC කියන කොටසේ ත්වරණය වැඩි. ඒවට වඩා මම වැඩිපුර කිව්වේ ඒ ටික අවශ්‍යත් නැහැ. ඔයාලා දැනගත යුත්තේ OA වල ඒකාකාර ත්වරණයක්, AB වල ඒකාකාර ප්‍රවේගයක්, BC වල ඒකාකාර ත්වරණයක්, CD වල ඒකාකාර මන්දනයක් කියන එක දැනගත්තා නම් ප්‍රමාණවත්. හරි මෙන්න මේ ප්‍රශ්නේ ලියලා මේ ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්න අංකය ලියලා රූප සටහන ඇඳගෙන මේ විදිහට නම් කර ගන්නකො ලස්සනට.
මේ ප්‍රස්ථාරය අඳින්න ප්‍රස්ථාරය ඇඳලා මෙන්න මේ විදිහට මේවා නම් කරගන්න. ඒකාකාර ත්වරණය, ඒකාකාර ප්‍රවේගය, ඒකාකාර ත්වරණය, නැවතත් ඒකාකාර මන්දනය. ඒ අනුව 16 වෙනි ප්‍රශ්නෙට උත්තර ඔයාලට මේ ස්ක්‍රීන් එකේ අඳින්න පුළුවන්. දැන් හොයාගන්න ඇති. ස්ක්‍රීන් එකේ අඳින්න නිවැරදි උත්තරය. ඒ අතර අංක 16 කියලා දාලා ওই ප්‍රස්ථාරය ඇඳලා නම් කරන්න. හරිද? ඇඳලා ඉවර නම් කියන්න. මට ගිය සතියේ නම් ලකුණු කරගන්නත් බැරුව ගියා. හරිද? මේක ලකුණු කරලා ඉවර නම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඒ අතර මම Google form එකක් එවන්නම් ඔයාලගේ පැමිණීම ලකුණු කරන්න. ගිය සතියේ මම ගිය සතියේ එව්වද එකක්? ඔව් සර්. එව්වනේ නේද? හරියට ලකුණු කළානේ. හරි මම එතනින් ගන්න. අදත් එකක් එවන්නම් ඔයාලගේ පැමිණීම ගන්න. chat එකට එවන්නම් ඒකෙන් ලකුණු කරන්න. පැමිණීම ලකුණු කරන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙතනින් දැන් අපි පොඩි දේවල් අල්ලා ගන්න ඕන. ඔයාලා ඊළඟ විභාගයක් තියන්න ලෑස්ති කරලා තියෙන. නමුත් අපිට මේ ප්‍රශ්නෙින්ද තියාගන්න විදිහක් නැතිකම තියෙන්නේ. ඒකට ඔයාලා ලකුණු මේකෙන් ඉහළ ලකුණු 40ට වැඩි මට්ටමට ගත්තොත් එයාලා මේ ආයේ මේ පන්තියට සම්බන්ධ කරන්නේ නැහැ. එයාලා ඉහළට දාලා තියෙනවා. හරිද? ඒ නිසා එතනදී ඔයාලට මේ හැම පොඩි කරුණක්ම ඔයාලගේ මනස විවිධාකාරයි. විවිධ දැනුම් මට්ටම් තියෙන දරුවෝනේ අපේ මෙතන ඉන්නේ. දැන් 13 දෙනෙක් ඉන්නේ. 73 දෙනෙක් ඉන්නවන අපේ කණ්ඩායමේ. නමුත් අපිට ඔක්කොම ගන්න එක කොහොමද කියන එක බලන්න නම් ඔව් කියන්නේ. සර් මම අර Google form එකේ මේ log වුණා. ඒ වුණාට සර් මට මේ ටච් කරන්න දෙන්නේ මේ කියන්නේ මේ මට අර මේ නම දාන්න විදිහ නැහැ මේ. පුරවන්න බෑ. මම එහෙම chat එකට දාන්නද? chat එකට දාන්න ගිය පාර වගේම ඒකට අපි chat එකට දාන්න මට chat එකෙන් ගන්න පුළුවන්. link එක හම්බෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් කියන්න මම එවන්න. පැමිණීම ලකුණු කරන්න. හරිද? එතකොට ඔයාලා මේ හැම දෙයක් පිළිබඳව අවධානය දෙන්න. අපි යමු 17 වෙනි ප්‍රශ්නෙට.
පන්තියත් එක්ක දාන දුව 11යි කියලා නම තියෙනවා මේ. හරි. අපි 17 වෙනි ප්‍රශ්නෙට අවධානය දෙමු. බලන්න 17 වෙනි ප්‍රශ්නේ ඔයාලා කැරම් ප්ලේ කරලා ඇති, කැරම් සෙල්ලම් කරලා ඇති. එතකොට මෙන්න මෙතන කැරම් බෝඩ් එකට අපි පවුඩර් දානවා. ඇයි කැරම් බෝඩ් එකට පවුඩර් දාන්න කියන එක බැලුවොත් මම ඊට කලින් මේ ප්‍රශ්නෙට අදාළ කතන්දරේ චුට්ටක් කියලා ඉන්නම්. ඒකට අදාළ කතන්දරේ තමයි ඝර්ෂණය කියන පාඩම. හරිද? මොකද්ද පාඩම? ඝර්ෂණය. එතකොට ඝර්ෂණය කියලා කියන්නේ ඇත්තටම මම කිව්වනේ අපි පොඩි දේවල් කතා කරන්න කියලා. ඝර්ෂණය කියන්නේ පෘෂ්ඨ දෙකක් මෙහෙම චලනය වෙන්න උත්සාහ කරනකොට අනිත් පෘෂ්ඨයේ මගින් ඊට විරුද්ධව ඇති කරන බලය යන්න එපා කියලා. අපි මෙහෙම වස්තුවක් ගත්තොත් දී පෙට්ටියක් හරි මොකක් හරි. දැන් මේක අපි මෙහෙට බලයක් යොදලා චලනය කරන්න උත්සාහ කරනකොට මෙන්න මේ පෘෂ්ඨයේ මගින් මේසේ මත නම් තියෙන්නේ මේසේ මත ඒ මේසේ මගින් මෙයාට යන්න එපා කියලා විරුද්ධ බලයක් ඇති කරනවා. මෙන්න මේකට තමයි කියන්නේ ඝර්ෂණ බලය කියලා. හරිද? ඝර්ෂණ බලය කියලා කියන්නේ චලනය වෙනවා නම් චලනය කරනවා නම් යම් දිශාවකට ඊට විරුද්ධව යොදන බලයක්. හරිද? දැන් ඔය ඉන්න ගම ඔයාලගේ මේසෙ උඩ ඇතිනේ පෙන්සිල් කේස් මොනවා හරි. එතකොට මෙහෙම තියලා චලනය කරන්න උත්සාහ කරන්න. මෙහෙම චලනය කරන්න අපි බලයක් යොදනවා නම් එක පැත්තකට මේ පෘෂ්ඨය මගින් ඊට විරුද්ධ පැත්තට බලය යෙදෙන්න කියන එක මේ තේරුම් ගන්න. ඔයාලතන තියෙනවා නම් කරලා බලන්න පෙන්සිල් කේස් එකක් ඇතිනේ. ඒක මේ විදිහට ඉදිරියට හිමීට අදින්න උත්සාහ කරන්න. මේ අදිනකොට ඔයාලගේ මේසය මගින් මේ වස්තුව මත ප්‍රතිවිරුද්ධව බලයක් ඇති කරනවා යන්න එපා කියන. ඔක තමයි ඝර්ෂණ බලය කියලා අපි තේරුම් ගන්න ඕන. චලනය කරන දිශාවට විරුද්ධව තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. එතකොට මේ ඝර්ෂණ බලය කියන එක ගත්තාම ඝර්ෂණ බලය මම පොඩි මතක් කිරීමක් කරන්නම්. ඝර්ෂණ බලය ආකාර 3ක් තියෙනවා. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන විදි 3ක් තියෙනවා. හරිද? මම මේ වැඩිපුර කොටසක් දැන් කියන්නේ. මතකද මොනවද ඝර්ෂණයේ තියෙන ආකාර 3? ඒ කියන්නේ පළවෙනි ආකාරය ගැන මම කියන්න අපි මෙහෙම දැන් ලොකු මේසයක් කියලා හිතන්නකෝ. ස්ථිතික ඝර්ෂණ බලය. පළවෙනි එක. ගතික ඝර්ෂණ බලය. හරි. ආකාර 3ම කියවුණා. ස්ථිතික, දෙවෙනි එක සීමාකාරී, ගතික. තුන්වෙනි එක ගතික. හරිද? එතකොට ස්ථිතික කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු ලොකු මේසයක් තියෙනවා. දැන් ඔයාලට පෙන්සිල් කේස් එක නම් ටක් ගාලා ඇදලා ගත්ත හැකිනේ. නමුත් මොනවද මේසය ඔයාලා තල්ලු කරන්න උත්සාහ කරා. නමුත් ඔයාලට තල්ලු කරගන්න බෑ. තියෙනවා ලොකු මේස තියෙනවා තල්ලු කරන්න ගියාම බෑ අමාරු. ඇයි අමාරු? ඔයාලා යොදන බලයට වඩා ඝර්ෂණ බලය වැඩි. එතකොට චලනය වෙන්නේ නැහැ. එහෙනම් ඔය පළවෙනි අවස්ථාවේදී කියන ඝර්ෂණ බලය කියලා කියන්නේ අපි වස්තුවක් චලනය කරන්න උත්සාහ කරනවා නමුත් චලනය වෙන්නේ නැහැ. ඔය චලනය නොවන තාක්කල් ක්‍රියාත්මක වෙනවා ඝර්ෂණ බලයක්. අන්න ඒකට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතික ඝර්ෂණ බලය. හරිද? චලනය ආරම්භ කරන තෙක් චලනය ආරම්භ වෙලා නැහැ. හරිද? මේ මෙතනදී චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. චලනය සිදු නොවන විට සිදු නොවන අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ ස්ථිතිය. ඒ කියන්නේ අපි යොදන බලයට වඩා ඝර්ෂණ බලය වැඩි. ඒ නිසා චලන වෙන්නේ. අපි තව යාළුවෙක් එකතු කරගෙන දැන් බලය වැඩි කරනවා. බලය වැඩි කරනකොට අපිට තේරෙනවා එක මොහොතක් යන මේක චලනය ආරම්භ කරන මොහොත. මේක තල්ලු වෙන්න පටන් ගන්න මොහොත. තල්ලු වෙන්න පටන් ගන්න මොහොත. ඒ වචනෙට අවධානය දෙන්න පටන් ගන්න මොහොත. අන්න එතෙන්ට අපි කියනවා මොකක් කියලාද? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය. චලනය පටන් ගන්න මොහොත. චලනය පටන් ගන්න මොහොත. එතනදී ක්‍රියාත්මක වෙන්නේ සීමාකාරී ඝර්ෂණ වල. ඒ කියන්නේ ඒක උපරිමයකට යනවා. ඒ ඝර්ෂණ බල තුනෙන් උපරිම අවස්ථාව තමයි සීමාකාරී ඝර්ෂණ බල. වැඩිම අගය. හරිද? සීමාකාරී ඝර්ෂණ බලය තමයි වැඩිම අවස්ථාව. ඊට පස්සේ මොකද වෙන්නේ?
දැන් දෙන්නත් එක්ක තල්ලු කරනවා ඔන්න දිගටම තල්ලු වෙවි යනවා. චලනය වෙවි යනවා. චලනය වෙමින් පවතිනවා. චලනය පටන් ගන්න කියන මොහොත වෙනයි චලනය වෙමින් පවතිනවා කියන අවස්ථාව වෙනයි. අන්න ඒ අවස්ථාවේදී තමයි ක්‍රියාත්මක වෙන්නේ මොන ඝර්ෂණ බලයේද? ගතික ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය අඩු වෙනවා ඒ වෙලාවට ගතික ඝර්ෂණ බලය. ඔව් ගති ඝර්ෂණ බලය සීමාකාරීයකට වඩා ටිකක් අඩු වෙනවා. ගති ඝර්ෂණ බලය සීමාකාරීයකට වඩා අඩු වෙනවා. ඒක අපිට දුනු තරාදියෙන් නිව්ටන් දුනු තරාදියෙන් පන්ති කාමරයේදී බලන්න උනත් පුළුවන්. චලනය වෙමින් පවතින මොහොත. චලනය වෙමින් පවතින මොහොත. ඔන්න ඔය ඝර්ෂණ බලයේ ආකාර තුන ඉස්සල්ලාම අපි ලියාගමු. ඔතන ලියන්න ඝර්ෂණය මේ ප්‍රශ්න අංකේ දාලා ඝර්ෂණය කියලා මෙන්න මේ විදිහට ආකාර තුන ලියා ගන්න. ඊට පස්සේ අපි ඝර්ෂණ බලයට සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක ටික මොනවද කියලා බලමු. විහාරදුව මොනවද ඝර්ෂණ බලයේ තියෙන ආකාර තුන මම පන්ති විදියට අහගෙන එන්නම් නම් කරලා තියෙන විදියට ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ඊළඟට අපි යමු 11 B පන්තියේ කවුද ඉන්නේ? මෙතුම් ලිදුව ඝර්ෂණ බලයේ ආකාර තුන මොනවද? හරි. ගැටලුවක් තියෙන බව පේනවා. ඊළඟට 11 C අපි බලමු යෂ්මි යසංගදුව. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ඊට පස්සේ 11 D පෙන්වන්නේ 11 E උද්‍යාවිදුව. ස්ථිතික ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය. මේ පන්තියේ නෙත් මිදුව. ගතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ස්ථිතික ඝර්ෂණ බලය. හරි ඒකේ මුලින්ම කියන්න උත්සාහ කරන්නේ ස්ථිතික මුලින්ම ඊළඟට සීමාකාරී තුන්වෙනි එක ගතික. මොකද මේ පිළිවෙලට මතක තියාගත්තාම ලේසි මුලින්ම චලනය සිදු නොවන මොහොත තමයි තියෙන්නේ ඒකට ස්ථිතික කියන පිළිවෙල. දෙවෙනි එක චලනය වෙන්න පටන් ගන්න මොහොත සීමාකාරී තුන්වෙනි එක චලනය වෙමින් පවතින මොහොත. 11 11 F පෙන්නන්න 11 G වලට යමු අපි. එසංගදුව. මොනවද මේ ඝර්ෂණ ප්‍රක්‍රියාව? ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ගති ඝර්ෂණ බල. ඒ පිළිවෙලට හැම දරුවෙක්ම කියන්නේ ඊළඟට කවිතා දුව. ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඔයාලට උච්චාරණය කරන්න පුළුවන්. මෙතන තියෙනවා මතකයෙන් කිව්වත් කවන්නේ. කවිතා දුව. ඊළඟට අපි යමු සනුරිදුව. chat එකට දාලා තියෙනවා. එහෙම කමක් නැහැ. ස්ථිතික සීමාකාරී ගතික ඊළඟට අපි තරුකිදුව. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ඊළඟට අපි යමු වරුණිදුව. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ. ඊළඟට සුමින්දිදුව. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. ඊළඟට 11 G ඊළඟට ඒකදුව. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. හරි. එතකොට හැම දරුවෙක්ම උච්චාරණය කළා සහ chat එකට දාලා තියෙනවා. හරි. ඊට පස්සේ මම හිතන්නේ මේක ලියාගෙන ඉවර ඇති. මම සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක පිළිබඳව ඊට පස්සේ කතා කරනවා.
සීමාකාරී ඝර්ෂණ බලය ගැන තමයි අපි කතා කරන්නේ. දැන් කැරම් බෝඩ් එකට එතෙන්ට එන්න වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය කියලා මම මෙතන ලියන්න. සීමාකාරී ඝර්ෂණ බලය. මේකට සාධක දෙකක් විතරයි බලපාන්නේ. තුන්වෙනි සාධකයකුත් ඕක ඇස්සේ දාලා ඒක ඔළුව අවුල් කරලා තියෙනවා. හරිද? එකක් තමයි මේ පෘෂ්ඨයේ ස්වභාවය. දැන් මෙතන රේස් හෑන්ඩ් කරන් කැරම් ප්ලේ කරන දරුවෝ කැරම් විතර කැරම් ප්ලේ කරනවා. එහෙම අවස්ථා තියෙනවා. නැත්නම් කැරම් ප්ලේ කරලා තියෙනවා. ඒතර එයාලට මේ අත්දැකීම තියෙනවා. ඒකයි. මොකද අපිට එතනින් ඒක මතක් කරගන්න පුළුවන්. ඒතර ඔයාලා කරපු දෙයක් නේ. ගොඩක් දරුවෝ කැරම් ප්ලේ කරලා තියෙනවා. මොකද ඔයාලම දන්නවා මට කියන්න යස්මිදුව කැරම් බෝඩ් එකට දානවනේ මොනවද දාන්නේ දැන් ඔය කැරම් බෝඩ් එකේ ඉඳලා ගත්තාම මොනවද ඔකට දාන්නේ පවුඩර් දානවනේ ඉත්තෝ වල දැක්කොත් අර ඩිස්ක් එක එහෙම යන්නේ නැහැ ලිස්සලා යන්නේ නැහැ එහෙනම් පවුඩර් දානවා පවුඩර් දාපුවම ඉත්තෝ ලිස්සලා යනවා කියන එක විතරයිනේ අපි දන්නේ නේ අපි දන්නේ පවුඩර් දාපුවම ඉත්තෝ වේගෙන් ලිස්සලා යනවා පවුඩර් දාලා තිබ්බේ නැතුව ප්ලේ කර කර තිබ්බොත් ඉත්තෝ යන්නේ නැහැ හිමීට යන්නේ හයියෙන් ගන්න ඕන නමුත් පවුඩර් දැම්මට පස්සේ පොඩි බලයක් යොදපු ගමන් වේගයෙන් යනවා මේ චලනය වෙනවා ওই ටික විතරයි අපි ඔය කැරම් ප්ලේ කළාට දන්නේ අපි කවදාවත් ඝර්ෂණ බලයක් ගැන හිත හිත කැරම් ප්ලේ කරන්න යන්නේ නැහනේ නේ මොකද පවුඩර් දාපු ගමන් ඝර්ෂණ බලය මොකද වෙන්නේ අඩු වෙනවා ඝර්ෂණ බලය කියන්නේ කිව්වනේ විරුද්ධ බලයක් කියලා යන්න එපා කියන වගේ බලයක් තියෙන. චලනය වෙන්න උත්සාහ කරනකොට චලනය වෙන්න එපා. හරිද? එහෙම අදහසක් තමයි ඔය මොනවද මේ ඝර්ෂණ බලයෙන් තියෙන්නේ. යන්න එපා. ඒතකොට ඝර්ෂණ බලය වැඩි නම් යන්න දෙන්නෙම නැහැ. ඝර්ෂණ බලය අඩුයි නම් ලිස්සලා යනවා. ලිස්සලා ගිහලා අනතුරු වෙන අවස්ථාත් ඇති. නිසා කැරම් බෝඩ් එකේ ඉත්තෝ ලිස්සලා යන්නේ ඇයි? ඝර්ෂණ බලය අඩු වෙන හින්දා. එහෙනම් මේ පෘෂ්ඨවල ස්වභාවය පළවෙනි එක තමයි පෘෂ්ඨවල ස්වභාවය. පෘෂ්ඨවල ස්වභාවය ගත්තොත් රළුද සිනිඳුද බව. රළු සිනිඳු බව. එනත්තම් සුමට බව. රළුයි නම් ඝර්ෂණ බලය වැඩි. සිනිඳුයි නම් ඝර්ෂණ බලය අඩුයි. හරිද? එතකොට දැන් ලිස්සලා වැටිලා තියෙන දරුවා තුස්සන්න. බාත්රූම් එකේ හරි ටයිල් පොළවේ හරි දියසේ වල තියෙන තැනක හරි පාරේ හරි ලිස්සලා වැටලා තියෙනවා නම් ඇයි ඔය ලිස්සලා වැටෙන්නේ කියන්නේ ඝර්ෂණය අඩු හින්දාද වැඩි හින්දාද ඝර්ෂණය අඩුයි ඝර්ෂණය අඩු වෙච්ච ගමන් ලිස්සලා වැටෙනවා ඒ නිසා ඝර්ෂණය අඩු වුණොත් අපිට ඇවිදින්න අමාරුයි ඝර්ෂණය අඩු වුණොත් ඇවිදින්න අමාරුයි ඝර්ෂණය වැඩි උනොත් තමයි අපිට ඇවිදින්න පුළුවන්. නමුත් ඝර්ෂණය වැඩි වීම සමහර පෘෂ්ඨ මේ යන්ත්‍රවල පෘෂ්ඨ ගෙවෙන්න එතනත් අවාසිදායක තත්ත්වයක් තියෙන එක පැත්තකින් තියමු. අපි මෙන්න මේ කාරණේට විතරක් යමු. ඊළඟ පෘෂ්ඨවල ස්වභාවයයි අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා එකක් කියනවා. මොකද්ද මේ අභිලම්බ ප්‍රතික්‍රියාව? අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ අපි මෙහෙම වස්තුවක් අරගෙන දුරුතරාදියකින් ඇදලා බලනවා. ඊළඟට අපි කරන්නේ මේකට දානවා තව එකක්. තව එකක් තියෙනවා. දැන් මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඇත්තට මේ වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා W. මේ වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති කරනවා පෘෂ්ඨය මගින් ඉහළට. ඒකට කියනවා R හෙවත් අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? මේ පෘෂ්ඨයක් මත තියෙන වස්තුවක් ඒ වස්තුව මගින් එයාගේ බර පහළට ක්‍රියාත්මක වෙනවා මේ W බර. එතකොට ඊට විරුද්ධව පෘෂ්ඨය මගින් ඉහළට ඇති කරනවා බලයක්. ඒකට කියනවා අභිලම්බ ප්‍රතික්‍රියා. අභිලම්බ ප්‍රතික්‍රියා. එතකොට මේ W සහ R සාමාන්‍යයෙන් සමානයි. හරිද? W සහ බර සහ අභිලම්බ ප්‍රතික්‍රියාව සමානයි. එතකොට තව අපි වස්තුවක් දැම්මොත් දැන් මෙතන 1 2 තව එකක් මේක උඩින් දැම්මොත් අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? තව වැඩි වෙනවා.
අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරිද? ඝර්ෂණ බලය වැඩි වෙනවා. දැන් ඔයාලට හිතන්න මෙහෙම මම කිව්වා පෙන්සිල් කේස් එක තල්ලු කරන්න පහසුවෙන් තල්ලු කෙරුව හැකිනේ. ඇයි? එයාගේ බර අඩුයි අභිලම්භ ප්‍රතික්‍රියාවත් අඩුයි. හරිද? ඊළඟට ඔතන තියෙනවද මේසයක්. ඔයාලා ඉන්නේ මේසයේද කොහෙද? මේ මේසය බලන්න. දැන් කලින් පෙන්සිල් කේස් එක තල්ලු කරපු බලයෙන්ම අපිට මේසෙ තල්ලු කරන්න පුළුවන්ද කියලා බලන්න. මේසෙ තල්ලු කරන්න බෑ. ඔය සැහැල්ලු මේසයක් නේ. ඇඳ තල්ලු කරන්න පුළුවන්ද කියලා බලන්න. එයි එහෙම වෙන්නේ. ඒක එක්කෙනාගේ බර වෙනස්. බර වැඩි වෙනකොට අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙච්ච ගමන් අපිට තල්ලු කරන්න අමාරු වෙනවා. ඝර්ෂණය වැඩි වෙන නිසා. ඒ කෙසේ වෙතත් ඔයාලා දැනගන්න මෙන්න මේ කරුණු දෙක විතරක් සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක කියලා මෙන්න මේව ලියා ගන්න. බලපාන සාධක සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක පෘෂ්ඨවල ස්වභාවය අභිලම්භ ප්‍රතික්‍රියාව කියන කරුණු දෙක විතරක් ලියා ගන්න. ඔතනදී වර්ගඵලයක් ගැන කතා කරන්නේ නැහැ මම දැන්. එකම වස්තුව වුණත් වර්ගඵලය මේ පෘෂ්ඨ කොහොම තිබ්බත් එහෙම ලොකු මේ වර්ගඵලය බලපාන්නේ නැහැ. මේකම වස්තුව උඩ පැත්තට තිබ්බත් යටි පැත්තට තිබ්බත් ඝර්ෂණ බලය සමානයි. ඒක ඕනේ. මෙන්න මේ කරුණු දෙක උතනින් සටහන් කරගන්නකො. ඔය ප්‍රශ්නේ යටතේ. පේනවා ඇති අපි සෙමින් ගමනක් යන්නේ. එහෙම ගියොත් තමයි මේක කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. අපි කියන්නේ 100ක් හරියනවා කියලා. නමුත් ඵලදායීතාවය ටිකක් වැඩි වෙනවා. මේකට උත්තරේ මේකයි කියලා හරියන්නේ නැහැ. හරිද මේක ලියලා ඉවර නම් කියන්න අපි ප්‍රශ්නෙට යමු. හරිද? හරි නේද? අපි 17 වෙනි ප්‍රශ්නේ බලමු උත්තර හොයන්න. මෙතන දැන් ඔයාලට උත්තරේ මේක උඩ ඉරියන් ඉන්න පුළුවන්. උත්තරේ ලකුණු කරන්න. සර් ඔව්.
උය අර මේ කැරම් බෝඩ් එකේ පවුඩර් දාපු නිසා පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය අඩු වෙනවා. ඔව් ඝර්ෂණ බලය අඩු වෙනවා. ඒ කියන්නේ කීවෙනි උත්තරේද අංක 2 නේද? ඔව් සර්. අංක 2. හරි දාගන්න දැන් පේපර් ගාලා කරලා ඉවර ඇති මං හිතන්නේ. දැන් අපි මේක මේ අවුරුද්දම මේක කරයිද කියලා අපිට හිතා ගන්න බෑ. නමුත් එහෙම කරත් අපි විෂය කරුණු ගණනාවක් කතා කරනවා. හරිද? ඒක ගැන කලබල වෙන්න එපා. උයර නිසා පෘෂ්ඨ අතර ඝර්ෂණ බලය අඩු වෙනවා. මේ ඉත්තන්ගේ වේගය වැඩි වෙනවා. ඒක එච්චර ඒක ගැලපෙන්නේ ඒක වෙනම දෙවෙනියට එන කාරණයක්. ප්‍රධාන එක තමයි ඝර්ෂණ බලය අඩු වෙනවා. හරිද? මෙතන ඉන්න දරුවෝ 12 දෙනාටම මේක පුළුවන් වෙන්න ඕන. ඒකට දැන් අනිත් දරුවෝ ඉන්නේ නැත්තේ කියන එකට වෙනම කෝල් කර අහන්න වෙනවා. හරි. අපි යමු 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නයත් අපිට දවස මුණත් කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් මම උත්සාහ කරන්නේ මේක සම්පූර්ණයෙන් වැඩි ප්‍රතිශතයකින් හැම දරුවෙක්ට මේක පුළුවන් කරන්නනේ. එහෙනම් මම ඒකට උපරිම උත්සාහ කරනවා. මෞලික ස්කන්ධය කියලා ගානක් આવොත් ඒක ලේසි. ඕකෙන් පාවිච්චි කරන වෙන මෞල ගණන් කියන එක ළමයි දක්ෂ ළමයි වුණත් ඒ කියන්නේ ලකුණු 90 ගත්ත ළමයි වුණත් එයාලට මේ මෞල ගණන් කියන ඒවා පැටලෙනවා අමාරු වෙනවා. නමුත් මෞල ගණන් වල අපිට ලකුණු ගන්න පුළුවන් තැන්වලදී ලකුණු ගන්න පුළුවන් තත්ත්වයට පත් කර ගන්න ඕන මේ වගේ ගානක්. ඔය වගේ එකක් ආවොත් හරි ආවේ නැත්නම් ඉතින් ඒක නොසලකා හරින්න තමයි වෙන්නේ. දැන් මම පුරුදු කරනවා සම්පූර්ණයෙන්ම මෞලික ස්කන්ධය හොයන්න. මෞලික ස්කන්ධය කියන එක ඔයාලා දන්න මෙතන දන්න දරුවොත් ඇති. හරිද? මෞලික ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සරලව අපි ගත්තොත් මෞලික ස්කන්ධය. ද්‍රව්‍ය මෞලික ස්කන්ධය. එහෙමයි කියන්නේ. ද්‍රව්‍ය මෞලික ස්කන්ධයට කියනවා මෞලික ස්කන්ධය කියලා. ඒතර මෞලික ස්කන්ධය හොයන්න කෙලින්ම අපිට හොයන්න බෑ. අපි වෙන සෙවීමක් කරහා තමයි එතෙන්ට එන්නේ. මොකද්ද මේ වෙන සෙවීම කියලා කියන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය. ඕ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන ඒවා ඇසුරින් තමයි මෞලික ස්කන්ධයට යන්නේ. පරමාණු වල මෞලික ස්කන්ධය හුවොත් ඒක වෙනම යන්නේ. අණුවක මෞලික ස්කන්ධය හුවොත් ඒක වෙනම යන්නේ. දැන් මෙතන අණු නම් අපිට දීලා තියෙන්නේ මම අණු පැත්තෙන් චුට්ටක් ගැටලු කිහිපයක් සාකච්ඡා කරනවා. හරිද? ගැටලු කිහිපයක් සාකච්ඡා කරනවා. මෞලික ස්කන්ධය කියන එකට ඒකකයක් තියෙනවා. ඒ ඒකකේ නැත්තම් ඒක මෞලික ස්කන්ධය කියලා අපිට තීරණය කරන්න බෑ. මෞලික ස්කන්ධය න ඒකේ මේකේ ප්‍රශ්න දෙකක උත්තරේ තියෙනවා මෞලයට ග්‍රෑම්. හරිද? ඒකකය මොකද්ද? ඒකකය මෞලයට ග්‍රෑම්. මෞලයට ග්‍රෑම්. ඔක තමයි මෞලික ස්කන්ධයේ ඒකකය. හරි. උත්තරයක් එවලා තියෙන දරුවෙක් මම දැන් ඔයාලත් එක්ක අපි දන්න මෙතන දත්ත ටිකක් තියෙනවා මම ඒකට තව ටිකක් එකතු කරන්න. මෙතන හයිඩ්‍රජන් මෙන්න මේ ටික බලන්න. සෝඩියම් 23යි, හයිඩ්‍රජන් 1යි, ඔක්සිජන් 16යි, කාබන් 12යි, මැග්නීසියම් 24යි. කොහොම තියෙනවා. ක්ලෝරින් 35.5යි. කොහොම ටිකක් තියෙනවා. මේවට මොනවද කියන්නේ? දැන් මෙහෙම වරහන් ඇතුලේ දීලා තියෙනවා. දැන් අපිට මේ උත්තර දීලා තියෙන්නේ. උත්තර වලට යන්න පහසු මිනිමම් වගේ දේවල් ටිකක් දීලා තියෙනවා. අපි ඒවට බල අහක බල අඳුරේ අතපත ගාලා හරියන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන්න ඕන. මොනවද මේ වරහන් ඇතුලේ දීලා තියෙන්නේ කියලා දන්නවද? දන්නවනම් ටක් ගාලා කියන්න. අපි ඒවට කියනවා මොනවද? සාපේක්ෂ අණුක ස්කන්ධය. අණුක නෙමේ මෙතන අණු නෙමේ ඉන්නේ. එයාලා ඉන්නේ පරමාණු කියන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ තමයි ඔය දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට අමාරු ගණන් තියෙනවා. නමුත් අමාරු වෙන්නේ අපි මේ ලේසි ඒවා ටිකක් කතා කරන්න උත්සාහ කරා. ඒකට මෙතුම් ලිතුව කවුද මට කියන්න නෙත් මිදුව මේ මොනවද දීලා තියෙන්නේ?
වරහන් ඇතුලේ සාපේක්ෂ පරමාණු සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ කියන්නේ මොකක්ද කියලා ඔළුවට එන්නේ නැත්නම් ඒ ගැන හිතන්න එපා. මේ දීලා තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ කියන එක තේරුම් ගන්න. ඒ ඇති. එතන හිසංගදුව මොනවද මේ දීලා තියෙන්නේ? මේ මොනවද? සාපේක්ෂ හිසංගදුව මේ මොනවද දීලා තියෙන්නේ? කවිතදුව මොනවද මේ දීලා තියෙන්නේ? සනුරිදුව මොනවද මේ දීලා තියෙන්නේ? මෙන්න මේ නම කියව ගන්නයි මට ඕන. මොනවද මේ දීලා තියෙන්නේ? සරුකිදුව සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඉතින් ඔක හැම දරුවෙක්ටම පුළුවන් වෙන්න ඕන. මේ දීලා තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. එහෙනම් දැන් මම ජලය කියන එක්කෙනාගේ සාපේක්ෂ පරමාණුක අණුක ස්කන්ධය හොයන. මුලින්ම අපි හොයන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මෞලික ස්කන්ධයට යන්න කලින් හරිද? මෞලික ස්කන්ධයට යන්න කලින් මතක තියාගන්න අපිට පහු කරන්න වෙනවා එක්කෙනෙක්ව කවුද? සාපේක්ෂ අණුක ස්කන්ධ. සාපේක්ෂ අණුක ස්කන්ධය පහු කළා තමයි මෞලික ස්කන්ධයට යන්න ඕන. ඉතින් මෞලික ස්කන්ධය කියලා කිලින්ම හොයන්න බෑ. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න ඕන. හරිද? ඒ නිසා දැන් මේ අණු ගැන මම කියන්නේ. අණු වල මෞලික ස්කන්ධය හොයන්න කලින් සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවිය යුතුයි. සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන ක්‍රමය තමයි දැන් මේ හදලා පෙන්වන්න යන්නේ. මොකද ඕකෙන් ගන්න පුළුවන් ලකුණු අපි ගන්න ඕන. හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා. මෙතන හයිඩ්‍රජන් H2 නේ. හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ කීයද? කොහොම මෙතන බලන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධ හයිඩ්‍රජන්ගේ කීයද? එකයි. එකයිනේ. එකයි. මෙතන හයිඩ්‍රජන්ලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ඔන්න බලන්න ඔයාලා දන්නවා ඇති සමහරට එක්කෙනෙක්ගේ එකයි දෙන්නෙක්ගේ දෙකෙන් ගුණ කරන්න ඕන. ඔන්න වරහනක් දාලා එකතු කිරීම දාන්න. හයිඩ්‍රජන් දෙන්නගේ ගාන එකතු කරන ඔක්සිජන්ගේ ඉන්න ප්‍රමාණයට. ඔක්සිජන් එක්කෙනයි ඉන්නේ. ඒතකොට එක්කෙනෙක්ගේ මෙතන දීලා තියෙනවා කීයද? 16යි. 16යි. දෙවරක් එක ඉස්සල්ලාම අපි ගුණ කරගමු. දෙවරක් එක 2යි. 2යි 16යි කීයද? 18යි. 18යි. ඔය ආවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔය ආවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒතර මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මම මෙතනින් මස් කියලා ලියන්න. මෞලික ස්කන්ධය කියන්නේ ඕකම තමයි. අපි මොකද කරන්නේ? අර ඒකකයේ දාන. මොකක්ද ඒකකය? මවුලේට ග්‍රෑම්. ඔන්න දැම්ම. හරිද? අපි මෙහෙම චුට්ටක් ඔතන ලියාගමු 18 වෙනි අංකය දාලා ඒ ගැන පොඩි විස්තරයක් සටහන් කරගමු. මෞලික ස්කන්ධය කියලා ලියන්න මේ සුදු පාටින් මම ලියලා තියෙන එක ලියා ගන්න. ඉස්කෝලේ පටන් ගත්තාම පෙන්නන්න විභාගයේ අප්‍රේල් මයි වගේ කාලේ දක්වා යනවා කියලා තියෙනවන්නේ. ඒ නිසා ඒකේ උපරිම ඵල ගන්න උත්සාහ කරන්න. මෞලික ස්කන්ධය සමානයි ද්‍රව්‍ය මෞලික ස්කන්ධය කියලා ලියන්න. ඒකකයේ සමානයි GMOL ඍණ හෙවත් මෞලයට ග්‍රෑම් කියලා ලියන්න සුදු පාටින් ලියලා තියෙන එක.
හරි නේද? ඊළඟට ලියන්න මෙන්න මෙහෙම දෙයක්. යම් අණුවක මෞලික ස්කන්ධය සෙවීමට පෙර 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 සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවිය යුතුය. සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවිය යුතුය. සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවිය යුතුය. අර මම chat එකට දාපු Google form එක පුරවන්න දරුවෝ 8 දෙනෙක් එතන පුරවලා තියෙන්නේ සහ මට මෙතන chat එකට එවලා තියෙන එක දරුවයි පැමිණීම සඳහන් කරලා මම ආයේ එවනවා Google form එක මේ ඒක පුරවලා 9යි පන්තියයි ඒවා ලකුණු කරන්න. හරි. හරි නේද? ඊට පස්සේ ලියන්න මෙහෙම H2O කියලා ලියලා මේ විදිහට හදලා පෙන්නන්න මම කීපයක් දෙන්නම්. කීපයක් සාකච්ඡා කරලා මේ ගානට එන්නම් නැවත. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයලා ඊට පස්සේ මෞලික ස්කන්ධය හොයලා පෙන්නන්න. මේ හදපු එක පිටපත් කරගන්න. මම උදාහරණ කීපයක් කතා කරලා මේ ප්‍රශ්නෙට එනවා. හරි නේද? හරි. අපි තව උදාහරණයකට යමු. මම මේක මකන්න. අපිට බහුලව හම්බෙන කිහිප දෙනෙක් ගැන මම කතා කරන්න. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් CO2 කාබන් ඩයොක්සයිඩ් මෙයගෙත් හොයන හැටි මම කියන්නම්. මෙතනින් අපිට අවශ්‍ය තොරතුරු වන සාපේක්ෂ පරමාණු ස්කන්ධය වන කාබන් කියන්නේ කීයද පේනවා. කාබන් කියන්නේ කීයද? මෙතන කාබන් එක්කෙනයි ඉන්නේ. ඒකට කාබන් මෙතන 12ක් කියලා තියෙනව නේද? 12ට එකතු කරනවා ඔක්සිජන්ල දෙන්නෙක් ඉන්නවනේ. ඒකට මම ලියනවා එක්කෙනෙක්ගේ 16 මෙතන දෙන්නෙක් ඉන්නවා. ඒකට 16 ගුණ කිරීම ඒ වගේ දෙන්නෙක්. මෙතන 2 12 එකතු කිරීම 16 2ක් කීයද? 32යි 12 එකතු කරපුවාම කීයද? 47. 44. ඒ තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය.
ඊළඟ මෞලික ස්කන්ධය 44මයි. ඒකකේ අපි දානවා මෞලයට ග්‍රෑම් කියලා. මෞලයට ග්‍රෑම්. මෞලයට ග්‍රෑම්. උත්තරය වල තියෙනවා. මෞලයට ග්‍රෑම්. මේක හදා ගන්න හදලා නැති දරුවෝ මේක අමාරු දරුවෝ ඉන්නා නම් chat එකට දාන්න ඒක අමාරුයි කියලා. මෙන්න මෙයාලගේ අගයන් තියෙනවා. මම කියන්නේ ඒක එකතු කරන්න තියෙන්නේ. එකතු කරලා අරගෙන මේ ඒකකයක් දැම්මොත් මෞලයට ග්‍රෑම්. නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධ. මේ හොයන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක ඔලුවට ගන්න. අපිට ඊළඟට හම්බෙන එක තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. NaCl. සෝඩියම් 23යි කියලා තියෙනවා, ක්ලෝරින් 35.5යි කියලා තියෙනවා. බලන්න හොයලා උත්තරේ chat එකට දාන්න හැම දරුවෙක්ම. හැම දරුවෙක්ම chat එකට දාන්න. උත්තරයක් කියලා තියෙනවා. මෞලික ස්කන්ධය උත්තර දෙකක් වෙලා තියෙනවානේ. සුමින්දි දුව නේද? සුමින්දි දුව, ඊළඟ නෙත්නි දුව, හිසංගා දුව, සනුරි දුව උත්තර වෙලා තියෙනවා. අනිත් දරුවොත් එවන්න අගේ විහාර දුව. තව මිතුම් විදුව වෙලා තියෙනවා. මම ඒක හදලා පෙන්නන්නේ අනිත් දරුවොත් බලන්න ඒක අමාරු නැති බවක් මට පේන්නේ. සෝඩියම් කියන්නේ කීයද? මෙතනින් පේනවා සෝඩියම් කියන්නේ 23යි කියලා. ඔන්නෝක ගන්න තියෙන්නේ. එතන තියෙන්නේ දීලා තියෙන්නේ දෛල එකතු කරන්න තියෙන්නේ. මේ වැඩේ හරියට කරගන්න තමයි ඕන. ක්ලෝරින් කියන්නේ කීයද? 35.5යි. 35.5යි. මේක එකතු කරපුවාම කීයද? 58.5යි. ඔය සාපේක්ෂ අණුක ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? මෞලික ස්කන්ධය කියන්නේ 58.5යි මෞලයට ග්‍රෑම්. ඔය එකකේ දැම්මනම් හරි. මෞලයට ග්‍රෑම්. හරිද? හරි. තව අමාරු ඒවා තියෙනවා. අපිට තව ජනප්‍රිය එකක් තියෙනවා මේකයි අමාරු වගේ කියලා හිතන හේකුයි හදලා මේ 18 වෙනි ප්‍රශ්නෙට එන්න. මෞලික අපි අද දවසේ තොගයක් විෂය කරුණු තොගයක් නෙමෙයි කරුණු පොඩ්ඩක් හරියට ඉගෙන ගන්න ඒ ප්‍රමාණය. ඊළඟට ගත්තොත් කැල්සියම් කාබනේට්. එතකොට මෙතන කැල්සියම් දීලා නැහැ නේ. උත්තරය වල තියෙනවා. හරි ඒකදුව මෙතන මේ කැල්සියම් දීලා නැහැ. කැල්සියම් සමානයි 40යි කියලා ගන්න. මේ මම මෙතන දුන්නා කැල්සියම් 40යි. කාබන් 12යි ඔක්සිජන් 16යි. බලන්න මෙයාගේ හදලා බලන්න. කැල්සියම් එක්කෙනෙක් ඉන්නවා, කාබන් එක්කෙනෙක් ඉන්නවා, ඔක්සිජන් 3 දෙනෙක් ඉන්නවා. අපි හොයන්නේ මෞලික ස්කන්ධ. ඒතර අවසානයේ මට එවන්න ඕන උත්තරේ මෞලික ස්කන්ධයේ උත්තරේ ඕන. chat එකට දාන්න ඔය පොඩි දේ අද ඉගෙන ගන්න. මෞලික ස්කන්ධ ඉගෙන ගත්තා. ඝර්ෂණය ගැන ඉගෙන ගත්තා.
උත්තර වෙලා තියෙනවා. තුන්වෙනි දුව ඊළඟට සාරුකී දුව විසංගදුව ඒකකයත් එක්ක වන්න. ඒක තමයි අපිට ඒක ටිකක් පිළිගන්න පුළුවන්. හරි. අයකද්ද වෙලා තියෙනවා. වරුණි දුව එවලා තියෙන කලින් එකක්ද යශ්මි දුව එවලා තියෙනවා. නෙත්මි දුව අනුරි දුව එවලා තියෙනවා. හරි. එතන බලමු මෙන්න මේ උත්තරේ එනවද කියලා. උත්යාවි දුව එවලා තියෙනවා. බලමු පොඩි පොඩි දෝෂ ටිකකුත් තියෙනවා. නමුත් අපි බලමු මේක හරියට කරන්නේ කොහොමද කියලා. කැල්සියම් කීයද? කියන්න හැමෝම කැල්සියම් කීයද? මෙන්න එතන මම දීලා තියෙනවා. 46යි. ඔන්න ලිව්වා කැල්සියම්ට 46යි කියලා. කාබන් කීයද? කැල්සියම් එක්කෙනයිනේ. 12යි. කාබන් 12යි. එයා විතරයි ඉන්නේ එක්කෙනයිනේ ඉන්නේ. ඒතර ඔක්සිජන් කී දෙනෙක් ඉන්නවද? 16. 3 දෙනෙක්. 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ 16යි. එක්කෙනෙක්ගේ 16යි. 3 දෙනෙක් ඉන්නවා. ඔන්න මම 3ක් ලියලා මෙයාව වරහන් කරනවා. මොකද නැත්තම් පැටලෙන්න පුළුවන් වෙන අයත් එක්ක. 16ව 3ක්නේ. දැන් බලමු. 40යි 12යි මම එකතු කරලා ඉන්නවා. 0.2යි. 2යි 40. අන්තිමට එකතු කරමුකෝ. හරි. මෙතන 40 ඉන්නවා. මෙතන 12යි ඉන්නවා. 16ව 3ක් කීයද? 16 වරක් 3. 3 වරක් 6 3 වරක් 6 18යි නේ. 48යි. 3 වරක් 1 3 1යි 4යි 48යි. 48. 48. මම මේ 48 මෙතෙන්ට දානවා. 16ව 3ක් කියන්නේ 48යිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය ටික එකතු කරන්න තියෙනවා. ඔය ටික මම එකතු කරලා බලන්නම් මේ විදිහට. බලන්න හරියද කියලා මට එන උත්තරය. මෙන්න 40යි, මෙන්න 12යි, මෙන්න 48යි, 8යි 2යි 10යි. ඊළඟට 4යි 1යි 5යි 4යි 9යි. අර ඉතුරු එකක් තියෙනවානේ 10යි නේ. 8යි 2යි 10යි එකක් ඉතුරුයි 4යි 1යි 5යි 5යි 1යි 6යි 6යි 4යි 10යි. මට ආව 100ක්. ඒතකොට 100 මම හිතන්නේ හරි ඇති කියලා. මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100යි කියලා ගන්න. එතකොට මෙතන උත්තර 100 ආපු නැති දරුවෝ චුට්ටක් එකතු කරලා ආයෙමත් බලන්න 100 එන්න ඕන. ඒක තහවුරු කරගන්න. මෙතන ඔයාලට ඕන නම් ඍණ එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණ එක දැම්මත් එකයි ඍණ විතරක් ලිව්වත් ඍණ එකම තමයි. එක ආපුහම අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැනේ. එක ඉතර ගණන් ගන්න නැහැනේ. ගණන් මේ වගේ තැන්වලදී ඍණ කියලා විතරක් තියන්නත් පුළුවන්. ඔයාලට ඍණ එක කියලා තියන්නත් පුළුවන්. මොකද මේ උත්තරේ ඍණ එක තියෙන නිසා. හරි. ඒතකොට බලන්න අනිත් දරුවෝ 100 ආපු නැති දරුවෝ බලන්න 100 එන්න ඕන. ඒක සාහවුරු කරගන්න. හරි නේද? ඒකට ඔයාලට එකතු කිරීමේ ගැටලු ටික නිවැරදි කරගන්න. එතන අඩුපාඩු ටික හදාගමු. හරි. මෙතෙන් මේක හදාගන්න 100 එන්න ඕන. මෙන්න මං කැල්සියම් කාබනේට් දුන්න. ඔය හදපු හතර විතරක් අද හෙට පුරුදු වෙන්න. හරිද? දැන් මේක අපේ අරමුණ
ලකුණු 40න් එහාට පැනගෙන ඒක ලකුණකට යන්නනේ. ඔයාලට විභාගේ ප්‍රතිඵල ආවම සතුටු වෙන්න පුළුවන්. ඔයාලා වැඩ කරන ළමයි නිසා. වැඩ නොකරන ළමයි ටික අපි කොහොම හරි මේකට ඇදලා ගන්න ඕන. එන්නේ නැති ළමයි ටික. ඔයාලගේ අරමුණ තියෙන්නේ බෑ. ඒ අරමුණ තියෙන හින්දානේ මෙච්චර මේ කට්ට කාගෙන හරි ඉන්නේ නේ. ඒ නිසා මේ ප්‍රතිඵල ආපු දවසට සතුටු වෙන්න පුළුවන්. මම මහන්සි වුණා ඒකේ ප්‍රතිඵල දැන් තියෙනවා කියලා. මොකද කොරෝනා තිබ්බද පෙට්‍රල් තිබ්බද නැද්ද ඒ එකක්වත් ප්‍රතිඵල වලට බලපාන්නේ නැහැ. හරිද? ප්‍රතිඵල වලට එකක්වත් බලපාන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ ප්‍රතිඵල එන දවසට ඔන්ලයින් ද කෙරුවේ ඉස්කෝලේ ගෑනුවද ඉස්කෝලේ වහලා තිබ්බද කන්න තිබ්බද නැද්ද ඒවා මුකුත් වැඩක් නැහැ. කොහොම හරි ප්‍රතිඵල ආපු දවසට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් තියෙනවා නම් හොඳයි. ඒ නිසා ඒකට තමයි දැන් ඉඳලා අපි වැඩ කරගෙන යන්න ඕන. අපේ අවධානය වෙන වෙන දේවල් වලට දෙමාපියොත් එක්ක රණ්ඩු වෙන්න ඒවත් නෙමෙයි. සමහරවිට කන්න බොන්න ගැටලු ඇති. හරිද? ඒවා බැලන්ස් කරගෙන ඉගෙන ගන්න කඩ කටයුතු ටික හරියට කරගෙන යන්න. අරවා ඉල්ලලා මේවා ඉල්ලලා අනවශ්‍ය වැඩවලට කතා බලන්න ඒවට වාද විවාද කරන්න යන්න එපා. හරිද? ප්‍රතිඵල ආපුවාම ඔයාලට සතුටු වෙන්න පුළුවන්. ඔයාලා මහන්සි වෙලා වැඩ කළා කියලා. හරි. අපි තව එකකට යනවා. මම යන්නේ ටිකක් අමාරුයි කියලා හිතන දැන් මේ ටික ටික ලේසි මට්ටමේ එකක්. මේ වරහන් එක්ක આવොත් මොකද වෙන්නේ කියලා බලමු. වරහන් එක්ක આવොත් මොකද වෙන්නේ? හරි. වරහන් එක්ක අපිට බහුලව හම්බෙන එකක් ගැන කතා කරන්නම්. යූරියා කියන එක අපිට හම්බෙනවා මේ විදිහට. යූරියා වල සංකේතය විභාගයේදී දෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. දුන්නොත් වැඩේ ගොඩ. CO වරහනක් දැම්මා NH2 twice කියලා එළියෙන් මෙහෙම ලියනවා. CO NH2 twice. දැන් මෙතන තව එක දත්තයක් අඩුයි. ඒ තමයි කවුද? නයිට්‍රජන්. නයිට්‍රජන් කියන එක අපි ගත්තොත් නයිට්‍රජන් වල 14යි. නයිට්‍රජන් වල 14යි. හරිද? දැන් අපි බලමු මම මේක හදන හැටි කියන්නම්. මේකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද මේ වරහන ඇතුලේ ඉන්න එක්කෙනා වගේ දෙගුණයක් ඉන්නවා. NH2 twice කියලා වරහන්ට පිටින් තියෙනවනේ. ඒකේ තේරුම තමයි NH2 ල වගේ දෙගුණයක් ඉන්න ඕන. NH2 ල වගේ දෙගුණයක් ඉන්න ඕන. හරිද? කියන්නේ මේ ඇතුළට අපි සුළු කරලා ගන්න උත්තරේ දෙගුණ කරන්න ඕන. මේ ඇතුලේ අපි නයිට්‍රජන් එක්කෙනයි හයිඩ්‍රජන් දෙන්න එකතු කරලා ගන්නවනේ උත්තරයක්. ඒක ආයෙත් ඩබල් කරන්න ඕන මේ වරහන්ට පිටින් දෙක තියෙන නිසා ඔන්න බලන්න කරන විදිය. කාබන් කීයද? මේකෙන් බලලා කියන්න. 12යි. ඔක්සිජන් කීයද? 16. එකතු කරනම වරහනක් දාගන්න. නයිට්‍රජන් කීයද? මෙන්න මෙතන තියෙනවා. උත්සාහ කරන්න 14යිනේ. අපි වැටි බඩ කකා හරි මේක අරගමු. වැරදුනාට කමන්නේ උත්සාහ කරන්න. 14 නයිට්‍රජන් 14ට එකතු වෙනවා හයිඩ්‍රජන්ලා දෙන්නෙක්. හයිඩ්‍රජන් එක්කෙනෙක් කීයද? 1යි. එතකොට ඒ වගේ දෙන්නෙක්ම එකපාර ලියන්න නැත්නම් මේක ආයේ පැටලි කැත වෙයි. දෙන්නෙක් ඉන්නකොට කීයක්ද ලියන්නේ? එක්කෙනෙක්ට 1යි නම් මෙතන දෙන්නෙක් ඉන්නවා නම් දෙවරක් එක 2යිනේ. ඔන්නම එකපාර ලිව්වා එක. හයිඩ්‍රජන්ලා දෙන්නෙක් හින්දා දෙකක් ලිව්වා. එක්කෙනෙක්ගේ 1යිනේ. ඔන්න වරහන වැහුව වරහන පිටින් 2 දැම්මා. 12 එකතු කිරීම 16 14යි 2 එකතු කරලා තමයි දෙකෙන් ගුණ කරන්නේ. ඔය වරද්දනවා ළමයි. සමහර විට මේ දෙන්න ගුණ කරලා මේකට එකතු කරනවා. ඒක විකාර කරනවා. 14යි 2යි කීයද? 16යි. මම ඒකත් වරහනේ ලියන්නම්කො 16යි දෙකෙන් ගුණ වෙන්න ඕනනේ. හරි. 12 එකතු කිරීම 16 එකතු කිරීම 16ව දෙකක් 32යි 32යි. දැන් උත්තරේ කීය දෙන්නේ කියලා බලමු.
උත්තර ඇවිල්ලා තියෙනවා දරුවන්ට 60යි 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 බලන්න හැම දරුවෙක්ටම 60යි නේද 12යි 16යි 32යි එකතු කරපුවාම එනවා 60ක් කියලා. යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය 60යි. ඒකකයක් නෑ යන්න. මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 60යි. මෞලයට ග්‍රෑම් 60යි. හරිද? මෞලයට ග්‍රෑම් 60යි. ඔන්න උත්තරයක් අපිට ලැබෙනවා. උත්තරයක් අපිට ලැබෙනවා. මෞලයට ග්‍රෑම් 60යි. ඒකත් හදාගන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න එකතු කිරීම මෙන්න මේ වගේ තැන් පැටලෙන්න පුළුවන් ඒ නිසා ඔය හදපු ගණන් ටික පුළුවන් නම් ආයෙ පාරක් හදන්න උත්සාහ කරන්න හරි ඊළඟට අපි යමු මෙන්න මේ 18 වෙනි ප්‍රශ්නයට. ඒකේ තියෙන්නේ කවුද? එතන දීලා තියෙන්නේ ආප්පසෝඩායවත් සෝඩියම් බයිකාබනේට් කියලා සූත්‍රය දීලා තියෙනවා. සූත්‍රය දෙන හින්දා වැඩේ ලේසි. ආප්පසෝඩාස. ඔව් ආප්පසෝඩා. එතකොට එයාගේ සූත්‍රය දීලා තියෙනවනේ නේද? මොකද්ද? සෝඩියම් බයිකාබනේට්. මෙයා කොහොමද උච්චාරණය කරන්නේ? සෝඩියම් very good. සෝඩියම් බයිකාබනේට් කියලා උච්චාරණය කරා. එන්නේ උත්තරේ වෙලා තියෙනවා ළමයි HCO3. සෝඩියම් මෙයාලා දීලා තියෙනවා කීයද මේ? 23යි. නේ කීයද 23යි. ඒකට එකතු කරන්න හයිඩ්‍රජන් එක්කෙනා ඉන්නේ. එක කාබනුත් එක්කෙනා ඉන්නේ. කාබන් එක්කෙනෙක් මේ 12යිනේ. ඔක්සිජන් 3 දෙනෙක් ඉන්නවා. ඔක්සිජන් 3 දෙනෙක් කියන්නේ වරහය තුල ලියන්න එක්කෙනෙක්ගේ 16යි මේ ඔක්සිජන් එක්කෙනෙක් 16යිනේ 16ව 3ක්. එතකොට මේ ටික එකතු කරලා තියන්නත් පුළුවන් 23යි 1යි 12යි 16ව 3ක් කීයද? 48යි නේ. 48යි. දැන් මේ ටික එකතු කරන්න පහලට 23 1යි 12යි 48යි 3 1යි 4යි 4යි 5යි 6යි 6යි 8යි 14යි නේ 14න් 4 දාන එකක් ඉතුරුයි 2 1යි 3යි 1යි 4යි 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 8යි 84ක් කියලා එනවා. ඒ සාපේක්ෂ අණුක ස්කන්ධ. ඒක නැතුව අපිට මෞලික ස්කන්ධය හොයන්න බෑ. 84යි මෞලයට ග්‍රෑම්. හරි. ඔයාලා ලකුණු කරපු උත්තරේ කලින් දැන් මේක දන්නවා වෙන්න පුළුවන් සමහරවිට දැන් ඉගෙන ගත්තා වෙන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. ඒක ඉගෙන ගත්ත දේ අමතක වෙන්න දෙන්න එපා හෙට වෙනකොට. ඔය හදපු අපි අද මම කියවනේ ගොඩාක් කතා කරන්නේ කතා කරන පොඩ්ඩ ඊළඟ සතිය ඇතුළත එකපාරක් හරි දෙපාරක් හරි ආයෙ බලන්න උත්සාහ කරන්න. හරි මේක ඉතින් අයින් වෙනවා මේ ප්‍රශ්නේ අයින් වෙනවා. එන්න උත්තරය අංක 3. උත්තරය අංක 3. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය ආපුවාම ඔයාලගේ නම් පැමිණීමක් දාන්න ඔය අතර 19 වෙනි එකට උත්තරේ ඔයාලා ලකුණු කරපු උත්තරේ දාන්න බලන්න චුට්ටක්. මේකේ ලකුණු කළත් කමන්නේ සර් කීයද? සර් ඒ පින්තූරේ පෙන්නන්නේ මයිටොකොන්ඩ්‍රියා.
පින්තූරේ පෙන්වන්නේ ගීතය. සී පින්තූරේ පෙන්වන්නේ රයිබෝසෝම්. රයිබෝසෝම්. ඒක හරියට අඳුරගෙන තියෙනවා. ඒ එතන කියන්නේ හතරවෙනි උත්තර. අන්න ඒ විදිහට තර්ක කරලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වලින් ඉන්නේ මයිටොකොන්ඩ්‍රියා. එන්න මේ හැඩය ඔළුවේ තියෙන්න එපා. ඇහි ඔළුවේ තියෙන්න ඕන. මේ හැඩේ මයිටොකොන්ඩ්‍රියා. මේ හැඩේ ගෝල්ගි දේහය. මේ හැඩය රයිබෝසෝම්. රයිබෝසෝම් කියන්නේ අනිත් පැත්තට පොඩි තනි පටලයක් නැති නිර්පටලමය ව්‍යුහයක්. මෙන්න මෙයා ටිකක් මේ රූපේ හැටියට අඳුර ගන්න අපහසු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඒකේ අඳුර ගැනීම කරලා තියෙනවා 19 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 4. ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියා. හරිද? මේ රූප සටහන් ටික තමයි මෙතනදී ඔයාලා දැනගන්න ඕන. ඉතින් ආයේ අඳින්න අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. මෙහෙම රූපේ ඇඳලා මෙහෙම තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඔතන ත්‍රිමාන රූපයක් දීලා තියෙනවා. ගෝල්ගි දේහ. මොම තියෙන රයිබෝසෝම නිකන් මෙහෙම ගෝලාකාරවම තිත් වගේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ ටික අඳුර ගන්න අමාරු නෑ නේද? එහෙනම් 19 වෙනි ප්‍රශ්නේ මම මුකුත් ලොකුවට දෙයක් දෙන්නේ නැහැ. 20 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙයාලගේ ප්‍රයෝජන. එතකොට දැන් මයිටොකොන්ඩ්‍රියා වලින් ලැබෙන ප්‍රයෝජනත් අපි පොඩ්ඩක් අඳුරගත්තොත් මොකද්ද මයිටොකොන්ඩ්‍රියා වලින් ලැබෙන ප්‍රයෝජනය? ආවීය ද්‍රව්‍ය නිෂ්පාදනය. දැන් මෙතන 20 වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ තමයි ඒ කිව්වේ නේද? ද්‍රව්‍ය නිෂ්පාදනය කරන 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගොල්ගි සංකීර්ණයට අදාළ උත්තරේ තමයි දෙවෙනි උත්තරේ. මම මෙහෙම අහන්නම් මෙහෙම අපි ලියාගමුකෝ 20 19 20 දෙකටම පොදුවේ. මෙයාලගේ ප්‍රයෝජන මේ තුන් දෙනාගේ විතරක් ප්‍රයෝජන අපි අඳුරගමු. මයිටොකොන්ඩ්‍රියාගේ ප්‍රයෝජනය මොකක්ද? මයිටොකොන්ඩ්‍රියාගේ ප්‍රයෝජනය අපි මෙහෙම ලියාගමු. මයිටොකොන්ඩ්‍රියා කියලා ලියලා ප්‍රයෝජනය මොකක්ද? ඒක පොඩ්ඩක් විස්තරාත්මකව ලිව්වොත් මෙහෙම ලිව්ව හැකි. ස්වායු ශ්වසනය මගින් වායු ශ්වසනය මගින් ශක්තිය නිපදවීම. ශක්තිය නිපදවීම කියලා විතරක් තිබ්බත් කමක් නැහැ. මම මේ වැඩිපුරත් එක්ක කිව්වේ වායු ශ්වසනය මගින් ශක්තිය නිපදවීම. ජව පොළවල් ලෙස ක්‍රියා කිරීම කොහොමද තියෙනවා මතක ඇතිනේ නේ. ජව පොළවල් ලෙස ක්‍රියා කිරීම. ජව පොළක්. ඒකට කියනවා ජව පොළක් කියලා. මයිටොකොන්ඩ්‍රියා කියලා ඔක ලියාගන්න. ඊළඟට ගොල්ගි දේහ. ගොල්ගි දේහ මොනවද? දැන් කිව්වා ද්‍රවීය ද්‍රව්‍ය නිෂ්පාදනය. ද්‍රවීය ද්‍රව්‍ය නිපදවීම. නෝකත් ලියා ගන්න 19 20 ප්‍රශ්න දෙකටම අදාළව. රයිබෝසෝම මොනවද කරන්නේ? ප්‍රෝටීන් සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණය. හරිද? මේ තුන් දෙනා විතරක් ඔතන ලියා ගන්න, ගොඩක් දාගන්න එපා කියලා මම කලින් කිව්වා. මේ තුන් දෙනා ගැන අදහසක් ගන්න කවුද කියලා. ඒ ටික සටහන් කරගන්න. මෙයාලගේ ප්‍රයෝජන මොනවද කියලා.
හරිද? හරිනේ. අපි ඊළඟ ප්‍රශ්නයකට යමු. දැන් මෙතන තියෙනවා මේ ජල අණුව පිළිබඳ. ජල අණුව ගැන අපි මෙතනින් කතා කරමු. ජල අණු. මම 21 වෙනි ප්‍රශ්නේ දක්වා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජල අණුවක් ද්‍රවීයතාවය පෙන්වලා තියෙන රූප සටහන. ජල අණුවක් කොහොමද ද්‍රවීය වෙන්නේ කියලා දන්නවද? මෙන්න තියෙනවා මේ හයිඩ්‍රජන් ඔක්සිජන් ජලය කියන්නේ H2O නේ. ඒතර ඔක්සිජන් එක්කෙනෙක් එක්ක හයිඩ්‍රජන්ලා දෙන්නෙක් සම්බන්ධ වෙලා ඉන්න මෙන්න මේ හැඩය කෝණික හැඩයක් කියලා කියන්නේ. මෙන්න මෙහෙම බන්ධන තියෙනවා. මේක තමයි අපි නිරූපණය කරන්නේ ඔක්සිජන්ගේ එකසාර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉතුරු වෙලා තියෙනවා. මේ ලුයිස් ව්‍යූහය මම ඇන්දේ. ජලයේ ලුයිස් ව්‍යූහය. හරිද? ඒකත් අපි මෙතනදී ඉගෙන ගමු. මේ ජලයේ ලුයිස් ව්‍යූහය. එතකොට මේ එක ඉරකින් පෙන්වන්නේ මොකද්ද? මේක ඉරකින් පෙන්වන්නේ මොකක්ද? හයිඩ්‍රජන්. එක නෑ මේ ඉරකින් පෙන්වන්නේ බන්ධන යුගලය. ඒ කියන්නේ එතන තියෙන බන්ධනේ තමයි ඉරෙන් පෙන්වන්නේ. අපි තිත් කතිර සටහන ගත්තොත් තිත් කතිර සටහන ජල අණුවේ මෙන්න මේ ඔක්සිජන් ඉන්නවා. මෙතන හයිඩ්‍රජන් එක්ක ඒ වගේම මෙතන හයිඩ්‍රජන් එක්කත් ඔය ඉන්නවා. ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික මෙතන අපි දානවා. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන තව ඉතුරුයි 4ක්. ඔන්නෝම ලියනවා. ඒතර මේ ඉන්නේ ජල අණුවේ තිත් කතිර සටහන. තිත් කතිර සටහන. හරිද? දැන් මෙහෙම මෙයා බන්ධනේ ඉන්නකොට මේ ඔක්සිජන් කියන එක්කෙනා පොඩි වැඩක් කරනවා. මොකද්ද ඔක්සිජන් කරන්නේ? ඔක්සිජන් කරන පොඩි වැඩේ තමයි මෙන්න මෙතන බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමාගේ පැත්තට ඇද ගන්න. ඔක්සිජන් එහෙම කපටි වැඩක් කරනවා. ඇදගත්තාම මොකද වෙන්නේ කියලා දන්නවද? කාටද ඍණාගයක් ඍණාරෝපණයක් ලැබෙන්නේ? කාටද ධනාරෝපණයක් ලැබෙන්නේ? දැන් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් පැත්ත ඉලෙක්ට්‍රෝන එක ගත්ත ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය දන්නවද මොකද්ද කියලා? ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ධනද ඍණද කියන්න බලන්න. ධන. ඉලෙක්ට්‍රෝන අපි ඉලෙක්ට්‍රෝන වල ඍණ හරිද? ඉලෙක්ට්‍රෝන වල ඍණාරෝපණයක් තියෙන්නේ. ප්‍රෝටෝන වල ධනාරෝපණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන නම් ඍණ, ප්‍රෝටෝන නම් ධන. දැන් මේ ඉලෙක්ට්‍රෝන ගත්තා කියලා හිතන්න ඔක්සිජන්. ඒක ඔක්සිජන්ගේ පැත්තට ඉන්න ධනාරෝපණයක්ද ඍණාරෝපණයක්ද? එහෙම හිතන්නකෝ. ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ගන්නවා එයාගේ පැත්තට. ඔක්සිජන්ගේ ආරෝපණය අපි මේ ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය දන්නවා ඍණ කියලා. ඔක්සිජන් ලං කරගන්නේ ඍණද ධනද? ඍණ. ඍණ. ඒතර ඔක්සිජන්ට අපි කියනවා කුඩා ඍණාරෝපණයක් ලැබෙනවා මේ ඇදගත් එකෙන්. මෙතන ඇදගත් එකනොත් කුඩා ඍණාරෝපණයක් ලැබෙනවා ඔක්සිජන්ට. ඔක්සිජන්ට ලැබෙනවා කුඩා ඍණාරෝපණ. දැන් ඉලෙක්ට්‍රෝන අඩු වුණාම එයාගේ ප්‍රෝටෝන ගතිය මතුවෙනවා. වැඩිපුර ධන ගතිය මතුවෙනවා. අපි ඒකට කියනවා කුඩා ධනාරෝපණයක් මේ හයිඩ්‍රජන්ලා දෙන්නට ලැබෙනවා. කුඩා ධනාරෝපණයක්. හරිද? මේ ඉලෙක්ට්‍රෝන ඇදගත් හින්දා තමයි මේ වැඩේ වෙන්නේ.
ඔය ඉලෙක්ට්‍රෝන ඇදගත් ඉඳ තමයි මේ ජලාණුව ද්‍රවීය තත්ත්වයට මේ ධන සහ ඍණ ආරෝපණය හට ගැනීම ද්‍රවීය තත්ත්වයක් කියලා කියනවා. එහෙම කරන්න පුළුවන් මේ ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන ඇද ගන්න. විද්‍යුත් ඍණතාවය කියලා එකක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ දැන්. විද්‍යුත් ඍණතාවය අහලා තියෙනවනේ. විද්‍යුත් ඍණතාවය. මම ඒක කියන්න යන්නේ නැහැ. කොහොම හරි මෙතනදී ඔක්සිජන් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇද ගන්න. එයා ඉලෙක්ට්‍රෝන වලට කැමති ඉලෙක්ට්‍රෝන ඇද ගන්න හදන. හරිද? ඒ නිසා ඉලෙක්ට්‍රෝන ඇදගත්තා. හිතන්න මම ඉලෙක්ට්‍රෝන ගත්තොත් මට ලැබෙනවා ඍණ ආරෝපණය. මම ඉලෙක්ට්‍රෝන ඇදගත්තොත් මට ලැබෙනවා ඉලෙක්ට්‍රෝන ගන්න කවුද? යාට ඍණ ගතියක් තමයි ලැබෙන්නේ. ඒ නිසා ඔක්සිජන් නම් ඉලෙක්ට්‍රෝන ගත්තේ යාට ලැබෙනවා කුඩා ඍණ ගතියක්. මේ බන්ධනයේනුත් කුඩා ඍණ ගතියක් හම්බ වෙනවා. මෙතන බන්ධනයේනුත් කුඩා ඍණ ගතියක් හම්බ වෙනවා. ඒ නිසා අපි මෙතන ලකුණු කෙරුවොත් සර් ඔව් සර් මට සද්ද ටිකක් අඩු වෙන්නේ ඇහෙන්නේ. දැන්ද? ඔව්. හරි. බලමු ආයෙමත්. මම ආයෙමත් ඒ ටික කියන්නම් බලන්න. මේ ඔක්සිජන්ට පුළුවන් ඉලෙක්ට්‍රෝන තමාගේ පැත්තට ඇද ගන්න. ඔක්සිජන් තමාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදගත්තාම එයාට ලැබෙනවා මොන ආරෝපණයක්ද? අපි දැන් දන්නවා. මම ඒක මේ අවසාන උත්තරේ අඳින්න යන්නේ මෙතන. ඔක්සිජන් හරි බලන්න අනිත් දරුවන්ටත් ගැටලුව තියෙනවද කියලා. හරි. අනිත් එක දරුවෙක් දාලා තියෙනවා ගැටලුවක් නැහැ කියලා. අනිත් දරුවන්ටත් chat එක දාන්න. ඇහෙන ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් තියෙනවද කියලා ඇහෙනවා කියලා තියෙනවා. හරි සර් මේ පොඩ්ඩක් අර මයික් මේ සද්ද ටික අඩු වෙලා ඒකයි. හරි. හොඳයි. එතකොට දැන් දුවලම කියන්න මෙතන මම කිව්වා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් ගන්නවා තමාගේ පැත්තට. ඒ ගත්ත නිසා ඔක්සිජන්ට ලැබෙන්න ඕන ආරෝපණය මොකක්ද? කුඩා ඍණ ආරෝපණය. ඍණ ආරෝපණයක් ලැබෙනවා. අන්න ඒක තේරුම් ගන්න. මෙතන ඔක්සිජන්ටත් මේ බන්ධනෙන් ඉලෙක්ට්‍රෝන ගත්තින්ද ඍණ ආරෝපණයක් ලැබෙනවා. හයිඩ්‍රජන්ගෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම නිසා හයිඩ්‍රජන්ට ලැබෙනවා කුඩා ධන ආරෝපණ. වෙන්න ද්‍රවීය ජලාණු. ඒතර ජලාණුව ද්‍රවීය උනේ කොහොමද කියන එක තේරෙන්න ඕන. මම දරුවෙක්ගෙන් අහන්න උත්සාහ කරන්නම්. කෙසේ වෙතත් මෙහෙම ලියා ගන්නකෝ. ජලාණුවේ ලුයිස් ව්‍යූහය කියලා මේක ඇඳ ගන්න. ජලාණුවේ ලුයිස් ව්‍යූහය. මේකෙන් අපි කරුණු කිහිපයක් ඉගෙන ගන්නවා. මොකද්ද? මේ ලුයිස් ව්‍යූහය ඇඳලා පෙන්නුවා. කතිර සටහන ඇඳලා පෙන්නුවා. ද්‍රවීය ජලාණුව ඇඳලා පෙන්නුවා. ඒතර ඔය කරුණු තුනම මෙතනින් ඔයාලගේ ඔළුව වලට දා ගන්න ඕන. මුලින්ම ලියා ගන්න මෙන්න මේක ජලයේ ලුයිස් ව්‍යූහය කියලා මෙන්න මේ රූපය ඇඳ ගන්න. මේක ඉගෙන ගත්ත ඉස්සෙල්ලා. ජලයේ ලුයිස් ව්‍යූහය පැහැදිලිව රූපසන ඇඳ ගන්න. ඉස්කෝලේ පටන් ගත්තාම මට ඔවා පෙන්නලා අස්තනක් දා ගන්න. ලොකු ගොඩක් ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න පොඩි දේ හරියට ඉගෙන ගත්තා නම්
ප්‍රමාණවත්. ඒක හරිනම් කියන්නේ ඊට පස්සේ මම මෙතෙන්ට එන්න. හරි සර්. ඊළඟට ලියන්න ජලාණුවේ තිත් කතිර සටහන. ජලාණුවේ තිත් කතිර සටහන කියලා මේක ඇඳගන්න. මේකේ මේ ටික ඕනේ මම අනවශ්‍ය ටික මකලා දාන්න. මෙන්න මේ රූප සටහන ඇඳ ගන්නකො ජලයේ තිත් කතිර සටහන. ඔය හැඩයට අඳින්න උත්සාහ කරන්න. හරිද? පැහැදිලිව ඇඳ ගන්න. හරි නේද? අපි ලියාගමු මෙන්න මෙහෙම වගන්තියක්. බන්ධනයේ ඇති බන්ධනය කියන්නේ මෙන්න මෙතන. මේ මෙතන බන්ධනයක් තියෙනවා. හරිද? මෙන්න මෙතන මේක තමයි බන්ධනය. මෙහෙම ලියාගන්න. බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන හරි සර්. ඔව් බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන තමාගේ දෙසට ඇද ගැනීම නිසා බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන තමාගේ දෙසට ඇද ගැනීම නිසා බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන තමාගේ දෙසට ඇද ගැනීම නිසා ඔක්සිජන් පරමාණුවට කුඩා ඍණාරෝපණ ඔක්සිජන් පරමාණුවට කුඩා ඍණාරෝපණයකුත් ඔක්සිජන් පරමාණුවට කුඩා ඍණාරෝපණයකුත් හයිඩ්‍රජන් පරමාණුවට කුඩා ධනාරෝපණයකුත් හයිඩ්‍රජන් පරමාණුවකට කුඩා ධනාරෝපණයකුත් හයිඩ්‍රජන් පරමාණුවකට කුඩා ධන ආරෝපණයකුත්
ලැබී ජල අණුව ද්‍රවීය වේ. ලැබී ජල අණුව ද්‍රවීය වේ. ජල අණුව ද්‍රවීය වේ. ඊට පස්සේ මෙන්න මේ රූපය ඇඳ ගන්න. ජල අණුව ද්‍රවීය වේ කියලා මේ රූපය ඇඳ ගන්න. හරිද ඔය රූප සටහන ඇඳ ගන්න. ඔව්. ඒ ඍණ ධන ඒවත් එක්ක අර ලියලා තියෙනව නේද? ඒකට අපි කියනවා කුඩා කියලා මේක මෙන්න මෙහෙම අඳින්න. මෙහෙම අට ලියන්න මෙන්න මෙතනින් පටන් ගන්න. මෙහෙම ලියාගෙන අට ලියලා මෙතනින් නවත්තන්න. අට මෙහෙමනේ අපි අට ලියන්නේ. අට ලියනකොට මෙන්න මෙතනින් පටන් ගන්න. නොය හරියෙන් පටන් අරගෙන මෙතනින් නවත්තන්න. ඔකට කියනවා ඩෙල්ටා. ඩෙල්ටා කියලා කියන්නේ. අර කුඩා කියන අදහස් තමයි එතන කියන්නේ. ඩෙල්ටා. ඩෙල්ටා ඍණ කියලා අපි කියන්නේ. ඩෙල්ටා ඍණ සහ ඩෙල්ටා ධන. මෙහෙම ලියලා මෙහෙම අදින්න. ඩෙල්ටා ධන. ඩෙල්ටා ඍණ. පැත්තකින් ලියා ගන්න ඩෙල්ටා කියලා. කොරෝනා වෛරස් එකක් නෙමෙයි ඩෙල්ටා. ග්‍රීක අකුරු වලින් එන අකුරු ටිකක් තමයි මෙතෙන්ට අරගෙන තියෙන ඩෙල්ටා ඍණ. කියන්නේ කුඩා ඍණ ආරෝපණයක් කියන අදහස. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. කෙලින්ම ඍණ කියලා දාන්නේ නැහැ. කෙලින්ම ඍණ වෙන්න නම් සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න ඕනේ. එහෙම කරන්නේ නැහැ. අවුලේ තියෙනවා මැද තියෙනවා. යා හොරෙන් චුට්ටක් ඇදලා ගන්න එකක් කරා. එතකොට අපි කියනවා කුඩා ඍණ ආරෝපණයක් ලැබේ. මේ කුඩා ඍණ එක හඳුන්වන්න තමයි මෙන්න මේ ඩෙල්ටා අකුරත් එක්ක ග්‍රීක අකුරක් ඒකත් එක්ක ගන්න. ඩෙල්ටා ඍණ. හරිද? හරි නේද? මම මේක මකනවා එහෙමනම්. දැන් මෙතන ඩෙල්ටා ඍණ දෙපැත්තෙන් තියෙන එක එයාලා එකකට අරන් තියෙන්නේ. ඉතින් උත්තරේ ඔයාලට තෝරා ගන්න පුළුවන් මොකද්ද කියලා. මොකද්ද නිවැරදි උත්තරේ? දෙවෙනි උත්තරේ සර්. ලේසියෙන් තෝරාගත්තා නේ දැනුම තියෙනවා නම් දෙවෙනි උත්තරේ තෝරාගත්තා. ඒක බලන්න අපි අද කතා කළේ ලොකු ප්‍රශ්න ගොඩාක් කතා කළේ නැහැ. අපි මෙන්න මේ ප්‍රශ්න පොඩ්ඩයි කතා කළේ 16. ඒකට ඒකාකාර ප්‍රවේගයේ ත්වරණය පිළිබඳව කතා කළා. ඊළඟට අපි කතා කළා ඝර්ෂණ බලය ගැන දැනුම ගත්තා. මෞලික ස්කන්ධය මෙන්න මේ ඉන්ද්‍රියකවල කාර්යයන් සුළු ප්‍රමාණයක් කතා කළා. ද්‍රව්‍යතාවය ගැන කතා කළා. ඒක තව මේවල තියෙනවා අමාරු ලේසි ඒවා අපි ඒවා සුදුසු විදිහට බලමු. අපි අමාරුම වගේ තියෙනවා නම් ඒවට වැඩි අවධානයක් නැතුව අපිට උත්තර ලකුණු කරගන්න පුළුවන් ඒවා සහ ඔයාලගේ අවශ්‍ය දේවල් ඉදිරිපත් කරන්න ඒවා අපි කතා කරමු. හරි මම අදට ඔච්චරයි කතා කරන්නේ. මේක තියාගන්න තා පේපර්ස් ගුරුට දාලා වැඩක් නැහැ. හරිද? ඒ නිසා ඊළඟ සතියේත් මේ වෙලාවට තියෙනවා ඉංග්‍රීසි පාඩමට යන්න අවශ්‍ය නැහැ. ඒක අර කලාපෙන් කරන එකක්. ඔයාලට ඉංග්‍රීසි පාඩමක් 11ට තියෙනවනේ නේද? ඉස්කෝලෙන් කරන එකක්. ඒකට සම්බන්ධ වෙන්න. හරි. එහෙමනම් අපි අදට මෙතනින් අවසන් කරනවා. හැම දරුවෙක්ම පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.
ආයිබෝවන් ආයුබෝවන් සර්. සර් thank you sir. හොඳයි පරිස්සමෙන් ඉන්න හැම දරුවෙක්ම